අපි සාකච්ඡා කරන්නේ එදා සාකච්ඡා කරපු වාණිජ බැංකුව කාර්ය සාධන පිළිබඳ හැඳින්වීම. මේ කාර්ය සාධනය කියන එක අපි කොහොමද මනින්නේ කියලා අපි ඉගෙන ගත්තා එදා. ඒ වගේම ගණනය කිරීම කිහිපයකුත් කරා. අද අපි බලාපොරොත්තු වෙනවා ඔබ සියලු දෙනාටම මේ ගණනය කිරීම පිළිබඳ නැවත වරක් තවත් තහවුරු වීමක් කරලා ඊට පස්සේ අපි ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔබ සියලු දෙනාම සාවධානයෙන් මේකට සම්බන්ධ වුණා නම් ඉතාමත්ම හොඳයි. ඒ නිසා අපි මුලින් ඉඳන්ම ඒකට කෙලින්ම සම්බන්ධ වෙමු. අපි එදා කතා කරා මේ කාර්ය සාධනය අගයීම කරන්න පුළුවන් මූලික සාධක මොනවද කියලා. ද්‍රවශීලතාවය, නුගුන්වත් බව, ලාභදායීතාවය, වර්ධන වේගය, ඒ වගේම ණය කළඹේ අවදානම, වත්කම් වල ගුණාත්මක භාවය ආදී වශයෙන් අපි මේ සම්බන්ධයෙන් අපි කතා කරා. එතකොට දැන් මේ හැම දෙයක්ම අපිට මනින්න පුළුවන් ක්‍රම මොකක්ද කියලාත් අපි සාකච්ඡා කරා. දැන් අද අපි තවදුරටත් ඒ සම්බන්ධයෙන් ගැටලු සම්බන්ධ විසඳීමක් කරනවා. එතකොට මේ ද්‍රවශීලතාවය සහ නුගුණවත් භාවය කියන එක අපි ඉස්සෙල්ලාම සැලකුවේ ඒක තමයි. ඒ සැලකීම යටතේ අපිට පුළුවන් වුණා ද්‍රවශීලතාවය සඳහා මිනුමක් හැටියට ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම් අනුපාතය, ඊළඟට ණය තැන්පතු අනුපාතය ආදී දේවල් කතා කරන්න. ඒ වගේම නුගුණවත් භාවය සඳහා මිනුමක් හැටියට අපි පාවිච්චි කරා තෝලනය කියන එක. ඊළඟට බදු පසුලාභය බෙදීම මුළු වගකීම් කියන එක. ඔන්න ඔය කාරණාවන් තමයි සාකච්ඡා කළේ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරද්දී අපිට අවශ්‍ය වෙනවා යම්කිසි විශ්ලේෂණයක් සිදු කරන්න. අපි ගණනය කිරීමක් විතරක් කළා වැඩක් වෙන්නේ නැහැ. නමුත් අපිට තීරණ ගැනීම තමයි මේ ගණනය කරලා යම්කිසි වාර්තාවක් සකස් කිරීමේ ප්‍රධාන පරමාර්ථය තමයි ඒ ගණනය කිරීම වලින් අපි ලබා ගන්න අගයන් සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කිරීම. ඒ විශ්ලේෂණය සිදු කිරීම තුළින් තමයි අපිට නිසි තීරණ ගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි දන්නවා මේ ලබා ගන්න අගයන් වලින් අපිට හිතා ගන්න පුළුවන් මේ අපේ බැංකුව මොන පැත්තටද යන්නේ. ඒ කියන්නේ ද්‍රවශීලතාවය සම්බන්ධයෙන් මොන විදිහේ ප්‍රවණතාවයක්ද තියෙන්නේ. නුගුණවත් භාවය සම්බන්ධයෙන් මොන විදිහේ ප්‍රවණතාවයක්ද තියෙන්නේ. එහෙම නැත්නම් අනාගතයේ මොන වගේ දෙයක් වෙයිද කියලා වගේ දේවල් අපිට පුරෝකථනය කරන්න පුළුවන් මේ එක එක දර්ශක පාවිච්චි කරා. එතකොට දැන් මට කියන්න තියෙන දේ තමයි අපි මේ කරන දේ ඉතාමත්ම වැදගත් වන්නේ ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා නම් විතරයි. එතකොට අපි ඊළඟට ලාභදායීත්වය ගැන කල්පනා කරොත් ලාභදායීත්වය සහ මූල්‍ය කාර්යක්ෂමතාවය කියන එක ප්‍රාග්ධනය මත ඉපැයුම් ඊළඟට ඒක බතුපස් දැන් මේ කාර්යක්ෂමතාවය මනින මිනුම් තමයි මෙතන කියලා තියෙන්නේ. ඒතර මේ කාර්යක්ෂමතාවය මනින මිනුම් වලින් අපි කතා කරපු මිනුම් තමයි වත්කම් මත ඉපැයුම් කියන එක. ඒ කියන්නේ බදුපසු ලාභයේ වත්කම් වලින් බෙදුවම ඉන්න උත්තරේ 100න් වැඩි කරාම එන එකට තමයි අපි වත්කම් මත ඉපැයුම් කියලා කියන්නේ. අපි මේකටම තමයි කියන්නේ return on assets කියලා. ඊළඟට කතා කරපු එක තමයි ප්‍රාග්ධනය මත ඉපැයුම් කියන එක. ඒක අපි ගණනය කරන්නේ බදුපසු ලාභය ප්‍රාග්ධනයෙන් බෙදලා ඒක 100න් වැඩි කරාම එන උත්තරයට කියනවා ප්‍රාග්ධනය මත ඉපැයුම් කියලා. එතන ප්‍රාග්ධනය මත ඉපැයුම් කියලා කියන්නේ අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා return on equity කියලා. අපි අර උඩින් කියපු එකට ඉංග්‍රීසියෙන් කියන්නේ return on assets කියලා. ඊළඟට ගන්න දර්ශකය තමයි ශුද්ධ පොලි යාන්ත්‍රිකය කියන එක. මේ ශුද්ධ පොලි යාන්ත්‍රිකය කියන එක ගැන අපි හරියට පැහැදිලි කරගන්න ඕන. ශුද්ධ පොලි යාන්ත්‍රිකය කියලා කියන්නේ දැන් අපි දන්නවා බැංකුවක් වුණාම මේ බැංකුවේ ප්‍රධාන වශයෙන්ම තියෙන පොලි ආදායම. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම තියෙන පොලි වියදම. එතකොට ශුද්ධ පොලි ආදායම කියන්නේ පොලි ආදායමෙන් පොලි වියදම අඩු කරාම එන උත්තරය තමයි ශුද්ධ පොලි ආදායම කියලා කියන්නේ. එතකොට ඒක ඉපැයුම් වත්කම් වලින් බෙදුවම සහ ඒක 100න් වැඩි කරාම එන උත්තරයට අපි කියනවා ශුද්ධ පොලි යාන්ත්‍රිකය කියලා. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා net interest margin කියලා. ඊළඟ එක පිරිවැය ආදායම් අනුපාතය cost income ratio කියන එක. එතකොට එතන පිරිවැය අපි උඩට ගන්නවා ඊළඟට හරියට ගන්නවා ආදායම් කියන එක 100න් වැඩි කරාම එන උත්තරයට කියනවා පිරිවැය ආදායම් අනුපාතය කියලා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා cost to income ratio කියලා. එතකොට මේවා සාමාන්‍යයෙන් අපි බැංකුකරණයේදී අපි සාමාන්‍ය අපේ බැංකුවලදී
අපි මේවා ගැන සාකච්ඡා කරද්දී අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වචන. ඒ නිසා මම හිතනවා ඔබ ඒ ඉංග්‍රීසි වචන ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට අපි වර්ධන අනුපාත ගැන කතා කරා. වර්ධන අනුපාතය කියලා කියන එක අපිට හැම එකටම අපිට බලන්න පුළුවන්. වත්කම් වලට බලන්න පුළුවන්, ණය සම්බන්ධයෙන් බලන්න පුළුවන්, tempatu සම්බන්ධයෙන් බලන්න පුළුවන්. ඒ වගේ අපිට නොයෙකුත් සම්බන්ධතාවල් අරගෙන අපිට මේ tempatu වර්ධනය, ණය වර්ධනය, වත්කම් වර්ධනය වගේ දේවල් අපිට බලන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ආදායම් වර්ධනය. ඕනනම් පොලි ආදායමේ වර්ධනයත් අපිට බලන්න පුළුවන්. සුද්ධ පොලි ආදායම වර්ධනය වගේ එකකුත් අපිට බලන්න පුළුවන්. ඒ නිසා මේක හැම එකටම වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ගණනය කිරීම. ඒතර මේ වර්ධනය ගණනය කරනකොට අපි කරන්නේ අපි යම්කිසි අවුරුද්දක් පාදක අවුරුද්ද කියලා හිතනවා නම් කියන්නේ බේස් ඉයර් කියලා හිතනවා නම් ඒක තමයි අපි ඇත්තටම ඒකේ වත්කම් හරි ඒකේ tempatu හරි ප්‍රමාණය තමයි අපි හරයට ගන්නෙ. උඩට ගන්නෙ දෙකේ වෙනස. ඊළඟ අවුරුද්දත් එක්ක බැලුවම තියෙන වෙනස තමයි හරයට ලවයට ගන්න. එතකොට ඒක බෙදෙනවා ඉස්සෙල්ලා වසරේ වත්කම් වලින් 100න් වැඩි කරනවා. ඕක තමයි අපි වත්කම් වර්ධනය කියලා කියන්නේ. ඊළඟට අපි ණය කළඹේ අවදානම් ගැන කතා කරා. ඒකෙදී අපි පාවිච්චි කරන ඉතාමත්ම වැදගත් අනුපාත තුනක් ගැනත් එදා කතා කරා. එතකොට ඒක අපි නැවතත් මතක් කරගත්තොත් දල ආක්‍රමික ණය අනුපාතය අක්‍රමික ණය බෙදනවා මුළු ණය වලින් 100න් වැඩි කරනවා. ඊළඟට සුද්ධ අක්‍රමික ණය අනුපාතය කියන්නේ අක්‍රමික ණය වලින් අපි වෙන් කිරීම අඩු කරලා ඒක මුළු ණය වලින් බෙදුවම එන එක. ඊළඟට අපි වෙන් කිරීම ආවරණය කිව්වේ වෙන් කිරීම සහ අක්‍රමික ණය අතර අනුපාතය. ඊළඟට අවදානම අවශෝෂණය කිරීමේ හැකියාව ගැන අපි කතා කරා. මේක ඉතා වැදගත් මිනුමක්. අපි ඊළඟට යන පාඩමේදී මේක ඉතාමත් වැදගත් එකක් විදිහට සලකනවා. අපි ඊළඟට කතා කරන්නේ අවදානම් සම්බන්ධයෙන්. ඒ අවදානම් සම්බන්ධයෙන් කතා කරද්දී මෙම දර්ශකය තමයි ඉතාමත් වැදගත් දර්ශකයක් විදිහට සාකච්ඡා කරන්නේ. එතකොට මේ කියන එක අපිට ඉතාමත් වැදගත් වෙනවා අපේ බැංකු සම්බන්ධයෙන් කතා කරද්දී. ඒ කියන්නේ ඒකට අපි කියනවා ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියලා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා capital adequacy ratio කියලා. එතකොට ඒක අපි හොයන්නේ ප්‍රාග්ධනය අවදානම් බරිත වත්කම් වලින් බෙදනවා. මොනවද මේ අවදානම් බරිත වත්කම් කියලා කියන්නේ? අවදානම් බරිත වත්කම් කියලා කියන්නේ දැන් අපි දන්නවා බැංකුවක තියෙන වත්කම් මොනවද කියලා. ප්‍රධාන වශයෙන් බැංකුවක තියෙන වත්කම් වෙන්නේ බැංකුවේ ලබා දුන් ණය මුදල්. කනුදෙනුකරුවන්ට සහ වෙනත් ආයතන වල ලබා දුන් ණය මුදල් තමයි එක වත්කමක්. ඒ වගේම බැංකුව කරලා තියෙන ආයෝජන. ඕක තමයි බැංකුවක තියෙන ප්‍රධාන වත්කම්. ඒ වගේම බැංකුවේ වෙනත් වත්කම් තියෙනවා ස්ථාවර වත්කම්. නමුත් ඒව ගැන ඒ තරම්ම ලොකු තැකීමක් කරන්න අවශ්‍ය නැහැ. මොකද ස්ථාවර වත්කම් කියන එක ගත්තොත් බැංකුවේ මුළු වත්කම් වලින් 105ක්වත් නැහැ. 101ක් 2ක් වගේ තමයි තියෙන්නේ. එතකොට මේ අවදානම් බරිත වත්කම් කියලා කියන්නේ මේ හැම ණය මුදලක්ම හැම ආයෝජනයක්ම තනි තනියම අරගෙන අපි බලනවා ඒකට තියෙන අවදානම කුමක්ද කියලා. අවදානමේ ප්‍රමාණය අනුව අපි ඒකට බර තැබීමක් කරනවා. උදාහරණයක් විදිහට අපි අවදානම ඉතාමත්ම ඉහළ ණය මුදලක් ගැන නම් අපි කතා කරන්නේ අපි ඒකට බර තැබීම කරනවා 100%ක් කියලා. ඒ වගේම අවදානම ඊට වඩා අඩු එකකට අපි කියනවා 150ක බර තැබීමක් කරනවා කියලා. ඒ වගේම අවදානමක් නැති ණය මුදලුත් තියෙන්න පුළුවන්. අපි දැන් රජයට ණය මුදලක් ලබා දුන්නොත් ඒක අවදානමක් නැති ණය මුදලක් හිටින් තමයි සලකන්නේ. ඒතකොට ඒකට අපි 100%ක බර තැබීමක් තමයි කරන්නේ. ඒතකොට බලන්න දැන් මේ බර තැබීම කියන එක අවදානමේ ප්‍රමාණයට සාපේක්ෂව තමයි මේ බර තැබීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ බර තැබීම ඔක්කොම එකතු කරලා ඒ ප්‍රමාණයෙන් වැඩි කරලා එන උත්තර ටික එකතු කරාම එන ගානට අපි කියනවා අවදානම් බරිත වත්කම් කියලා. මේකට අපි ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවා. ඒ ඉංග්‍රීසි වචනේ තමයි risk weighted assets කියලා කියන්නේ. එතකොට මට ඕනනම් ඒක බෝඩ් එකේ පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට අපි මේ අවදානම අවශෝෂණය කිරීමේ හැකියාව කියන එකට තවත් අපි ගන්න දර්ශකයක් තමයි අසම්භාව්‍ය බැඳීම් බෙදනවා මුළු වගකීම් වලින්. අසම්භාව්‍ය බැඳීම්. මොනවද අසම්භාව්‍ය බැඳීම් කියලා කියන්නේ? දැන් අපි ඔබට මතක ඇති අපි කතා කරා ප්‍රධාන වශයෙන්ම වක්‍ර අත්තිකාරම් සම්බන්ධයෙන්. ඒතර මේ වක්‍ර අත්තිකාරම් තමයි ඇත්තටම අසම්භාව්‍ය බැඳීම් කියලා කියන්නේ. දැන් වක්‍ර අත්තිකාරම් කියලා කියන්නේ අපි කතා කරා බැංකුව අප කරගෙන, ඒ වගේම ණයවර ලිපි ගැන, ඒ වගේම ප්‍රතිග්‍රහණ පහසුකම් ගැන, ඊළඟට ඉදිරි විනිමය ගිවිසුම් ගැන ඔය වගේ ඔක්කොම දේවල් අපි කියනවා අසම්භාව්‍ය බැඳීම් කියලා. මොකද අසම්භාව්‍ය කියන එකේ තේරුම අපි ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරොත් contingent liabilities කියලා ඒවට කියන්නේ. contingent. ඇයි contingent කියලා කියන්නේ? contingent කියලා කියන්නේ ඒක ඒ liability එක බැංකුවට
එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගනුදෙනුකරුගේ ක්‍රියාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපි බැංකුව අපකරයක් දුන්නා කියලා ගනුදෙනුකරුවෙක් සම්බන්ධයෙන්. ඒතර මේ බැංකුව අපකරය අපි නිකුත් කරාට පස්සේ ඒ අපි බැංකුව අපකරයෙන් කියන්නේ ගනුදෙනුකරුගේ ගනුදෙනුව එහෙම නැත්නම් ගනුදෙනුකරුගේ ගිවිසුම හරියට ක්‍රියාත්මක නොකළොත් අපි ඒ තුන්වෙනි පාර්ශ්වයේ ගෙවීමක් කරනවා කියන එක තමයි අපි මේ බැංකුව අපකරයෙන් කියන්නේ. එතකොට දැන් බැංකුව අපකරේ නිකුත් කරන වෙලාවට බැංකුවට කවදාවත් මුදල් ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මුදල් ඉවතට යාමක් සිද්ධ වෙන්නේ නැහැ බැංකුව අපකරය නිකුත් කරන වෙලාවෙදී. නමුත් ගනුදෙනුකරුගේ ගනුදෙනුව එහෙම නැත්නම් ගනුදෙනුකරුගේ ගිවිසුම අඩ වුණොත් ඒ අදාළ අර්ථලාභියත් එක්ක බැංකුවට සිද්ධ වෙනවා ඒක ගෙවන්න. ඒතර බැංකුව ඒක ගෙවුවොත් ගෙවන්න තියෙන ඒවාට අපි කියන්නේ වගකීම් කියලා නේ. ඒකට ඒ නිසා ඒක බැංකුවේ වගකීමක් වෙනවා. එතකොට ඒ අසම්භාව්‍ය බැඳීම. හැබැයි මේ වගකීම කියන එක අපි ශේෂපත්‍රයට සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ නිසා අපි ඒවට අසම්භාව්‍ය බැඳීම් කියලා කියන්නේ. ඒතර මේ අසම්භාව්‍ය බැඳීම් කියන ඒවා ගොඩාක් තියෙනවා නම් ඒකත් බැංකුවකට සාමාන්‍යයෙන් අවදානමක් ඇති කරගන්න දෙයක් තමයි. ඒ නිසා අපි බලනවා අසම්භාව්‍ය බැඳීම් මුළු වගකීම් එක තියෙන අනුපාතය මොකක්ද කියලා. මුළු වගකීම් වලට ඉතාමත්ම කිට්ටු වගයක් හෝ ඊට වඩා වැඩි වගයක් ගන්නවා නම් මේ අසම්භාව්‍ය බැඳීම් කියන එක ඉතාමත්ම අවදානම් තත්ත්වයක තමයි බැංකුව තියෙන්නේ. ඒක තමයි මේකෙන් කියන්නේ. දැන් එතකොට මේ අගය අපි ගත්තොත් අපි දැන් මේ දර්ශක දෙක ගැන සාකච්ඡා කරමු. පළවෙනි දර්ශකය තමයි ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියලා කියන්නේ. ඒ අනුපාතයේ වැඩි වෙන එක තමයි හොඳ. ඒ අනුපාතය වැඩි වෙන්න හොඳයි. හැබැයි ඊළඟ අනුපාතය කියන්නේ අසම්භාව්‍ය බැඳීම් මුළු වගකීම් වලට තියෙන අනුපාතය කියන එක අඩු වෙන තමයි හොඳ. ඒක වැඩි වෙන්න බෑ. ඒක අඩු වෙන තරමට තමයි හොඳ. ඒක වැඩි වුණොත් ඒක බැංකුවට ලොකු අවදානමක්. ඊළඟට ගෝලීය නියාමන රෙගුලාසියට අනුකූලව කටයුතු කිරීම කියන එක තමයි අනිත් එක. ඒතර අපි දැන් බැංකුවක කාර්ය සාධනයේ මනිද්දී මේ ගෝලීය නියාමන රෙගුලාසි වලට අනුකූලව කටයුතු කිරීම කියන එක ගැනත් අපි බලනවා. මොකද අපිට පුළුවන් බැංකුවක වාර්ෂික වාර්තාව දිහා බලලා එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වාර්තාවල් කියනවා අසර මැද වාර්තාවල් කියන මේ හැම වාර්තාවකම මේ සම්බන්ධ අපි කියනවා ඒවට නිරාවරණ අවශ්‍යතාවයන් කියලා ඒ බැංකුවක් විසින් Taman මේ කරන සියලුම කටයුතු මහ ජනතාවට නිරාවරණය කරන්න ඕන. ඒ මගින් අපිට බලා ගන්න පුළුවන් ගෝලීය නියාමන රෙගුලාසි වල කොයිතරම් දුරට අනුකූලව බැංකුව කටයුතු කරනවද කියන එක. ඒතර ඒකත් අපි බැංකුවේ කාර්ය සාධන දර්ශකයක් හැටියට ඒකත් අපි සලකනවා. හොඳයි අපි දැන් බලමු මේ කියන මේ කතන්දරේ එහෙම නැත්නම් අපිට කියන්න තියෙනවානේ මෙතන මම කියපු ඉංග්‍රීසි වචන. ඒ කියන්නේ පැහැදිලිවම කතා කරපු ඉංග්‍රීසි වචන කීපයක් ගැන මට බලාපොරොත්තු වෙනවා. මොකද එදා මම කතා කරේ නෑ ඒ ගැන. පළවෙනි එක තමයි ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියලා කියන එක. මේකට අපි කියනවා capital adequacy ratio. capital adequacy ratio කියලා මේකට කියනවා. එතකොට ඊළඟ එක අපි කතා කරපු එක තමයි අසම්භාව්‍ය බැඳීම් මුළු වගකීම අනුපාතය. අසම්භාව්‍ය බැඳීම් මුළු වගකීම් වලින් බෙදලා 100න් වැඩි කරාම එකට. දැන් මේකට අපි අසම්භාව්‍ය බැඳීම් වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා contingent liabilities කියලා. මම ඒක මෙතනින් ලියන්නම්. contingent liabilities. එදනවා total liabilities වල. මොකද මට හිතෙනවා මේ ඔබට මේ ඉංග්‍රීසි වචන ඉතා වැදගත් කියලා. මේ capital adequacy ratio කියන එක වැදගත්.
ඊළඟ මේ contingent liabilities කියන එක වැදගත්. මොකද අපි හුඟක් වෙලාවට වැළුවොත් එහෙම කියන්නේ අපි වැළුවොත් වාර්ෂික වාර්තාවක් මේ වාර්ෂික වාර්තාව බොහෝ විට ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒතකොට ඒවයි තියෙන වචන තමයි මේවා. ඒ නිසා අපි ඒවා එන දැනගන්න අවශ්‍ය වෙන්නේ. අපි බොහෝ විට කරන්න සිද්ධ වෙනවා ඒක අපිට බොහෝ විට ඒක කියවනකොට අපිට ඒක තේරුම් ගන්න බැරි වෙනවා අපි මේ වචන දන්නේ නැත්තම්. ඒ නිසා මේ වචන ගැන තමයි මම මේක වැඩිපුර අවධානය යොමු කරන්නේ. අපි දැන් බලමු ඊළඟට හොඳයි. දැන් අද අපි තවදුරටත් සාකච්ඡා කරනවා මේ සම්බන්ධයෙන් අපි ප්‍රශ්නයක් අරගෙනම සාකච්ඡා කරමු. ඒකට අපිට පැහැදිලි වෙනවා මේක තවදුරටත්. ඒ නිසා බලමු අපි තව ප්‍රශ්නයක් අරගෙන මේක බලන්න. අපි යනවා මේක ඇවිල්ලා අපේ පසුගිය ප්‍රශ්න පත්‍රයක් 2020 ජනවාරි. ඇත්තටම මේක 2020 මාර්තු මාසයට අදාළ ප්‍රශ්න පත්‍රය තමයි මේක. මේ ප්‍රශ්න පත්‍රයේ අපි සමහර දේවල් අපි දැනටමත් අපිට පුළුවන් මේක ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න. දැන් මෙන්න මේ ගැටලුව ගැන තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. දැන් බලන්න මේක. මම මේක පොඩ්ඩක් නිකන් කියවන්නම් ඔබට තේරෙන විදිහට. ඉපැයුම් බැංකුකරණයේ අලාභයන් සඳහා වන අවදානම් වලට එරෙහිව වන පළමු පෙළේ ආරක්ෂණයක් මෙන්ම ණය අවදානම, පොලි අනුපාත අවදානම, ද්‍රව්‍ය ස්ථිරතා අවදානම හෝ ව්‍යවහාර මුදල් අවදානම නිසා පැන නගින අලාභයන් වලටද ආරක්ෂණයක් වේ. රිසෝස් බැංක් PLC 2018-2019 වර්ෂ සඳහා මූල්‍ය දත්ත පහත දක්වමු. එතකොට දැන් මේකේ තියෙනවා මේකේ පොඩ්ඩක් බලන්න මේ තියෙන ඉලක්කම් ටික. අයිතමයන් කියලා තියෙනවා ඊළඟට අර පැත්තෙන් රුපියල් වලින් තියෙනවා මේ රුපියල් මිලියන වලින් මේක තියෙන්නේ. ඒක මතක තියාගන්න රුපියල් මිලියන වලින් තියෙන්නේ. අපි එහෙම ගමු. නැත්තම් මේක මදි. නෑ රුපියල් දහස් වලින් කියමුකෝ අපි. රුපියල් දහස් වලින් මේක තියෙන්නේ. දහස් වලින් තියෙනවා කියලා කියන්නේ කමක් නෑ අපි මේ විදිහටම ගමු අපි හිතමු මිලියන් වලින් කියලා. මිලියන් වලින් තියෙන්නේ මේක. එතකොට දැන් බලන්න මේකේ තියෙනවා පළවෙනි එක පොලි ආදායම. ඊළඟට පොලි වියදම. ඊළඟට පොලි නොවන වියදම, බදු පසු ලාභය, මුළුවත්කම්, මුළු ස්කන්ධය. මොකද්ද මුළු ස්කන්ධය කියලා කියන්නේ? මේ අපි කියන අර ප්‍රාග්ධනය. ඊළඟට ගාස්තු පාදක ආදායම්. ගාස්තු පාදක ආදායම් කියලා කියන්නේ අපි කියනවා fee based income කියලා. ඊළඟට දල ණය. ණය කියන්නේ මුළු ණය ප්‍රමාණය. සේවක පිරිවැය. එතකොට බලන්න දැන් මෙතන තියෙන මේ අයිතමයන් දිහා බැලුවම අපිට පේනවා දැන් මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඔබට මේකේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන එකට වඩා දැන් අපි මේක දිහා බලලා අපි ගමු අපිට ගන්න පුළුවන් මේක පාවිච්චි කරලා අපිට ගැටලු විසඳන්න පුළුවන් ගැටලු ටිකක් අපි බලමු. එහෙම නැත්නම් අපි බලමු මේක දිහා බලලා අපිට ගන්න පුළුවන් උත්තර ටිකක්. දැන් බලන්න මෙතන තියෙනවා පොලි ආදායම සහ පොලි වියදම 2018 වර්ෂයේ සහ 2019 වර්ෂය සඳහා. දැන් අපි උත්සාහ කරනවා මෙතනදී මේ බැංකුවේ මේ අවුරුදු දෙකේදී ඒ බැංකුවේ කාර්ය සාධනය
අපි ලාභදායක සම්බන්ධයෙන් බලන්න නම් අපිට මොනවද ගන්න පුළුවන් මිනුම් එහෙම නැත්නම් දර්ශක. දැන් මෙතන තියෙන ඉලක්කම් පාවිච්චි කළා. මේ බැංකුවේ ලාභදායීත්වය සහ මූල්‍ය කාර්යක්ෂමතාවය ගැන අපිට බලන්න ඕන නම් අපි මොනවද ගණනය කරන්න ඕන දර්ශක. දැන් අපි මෙතන සලකන්නේ මේ දීලා තියෙන වගුවේ තියෙන විස්තර. දැන් මම පොඩි උදාහරණයක් ඕනනම් ඔයගලන්ට දෙන්නම්. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙනවා මේක. අපි ඉස්සෙල්ලාම බලමු මොනවද කියලා මේ මූල්‍ය කාර්යක්ෂමතාවය එහෙම නැත්නම් ලාභදායීත්වය මනින්න පුළුවන් දර්ශක මොනවද කියන එක අපි බලමුකෝ ඉස්සෙල්ලාම. දැන් ඕගලන්ට පුළුවන් නම් ඒ දර්ශක දෙකක් නැත්නම් තුනක් ලියන්න බලන්න. ඒ දර්ශක දෙකක් තුනක් කියන්න බලන්න. ඔව්. කියන්න බලන්න දර්ශක දෙකක් තුනක්. ඔව්. හොඳයි. දර්ශක තුනක්වත් කියන්නකෝ. දැන් හරි එක්කෙනෙක් කිව්වා දැන් කියාගෙන යනවා කට්ටිය. කියන්න බලන්න. ඔව්. සුද්ධ පොලි යාන්ත්‍රික එකක් හරි බොහොම හොඳයි. දල ආක්‍රමික ණය අනුපාතය. ඒක ලාභදායීත්වයට එච්චරම සම්බන්ධයක් නැහැ. හැබැයි ඊට වඩා ලාභදායීත්වයට සම්බන්ධයි. හොඳයි. රිටර්න් ඔන් ඉක්විටි කියන එක හරි. net interest margin කියන එක හරි. ඔව්. වත්කම් මතිපැවීම් කියන එක හරි. ප්‍රාග්ධනය මතිපැවීම් කියන එක හරි. හොඳයි. දැන් ඔබ හුඟ දෙනෙක් දැන් මේක දීලා තියෙන හින්දා මම මෙන්න මේවා ටික ගණනය කරන්න කියලා මම ඔබට දැන් කියනවා. පළවෙනි එක වත්කම් මත ඉපැවීම. දෙවෙනි එක ප්‍රාග්ධනය මත ඉපැවීම. තුන්වෙනි එක සුද්ධ පොලි යාන්ත්‍රිකය. හොඳයි. දැන් ඔබ කියලා තියෙන මිනුම් අතරින් මම මෙන්න මේ මිනුම් තුන තෝරගන්නවා. ඒ මිනුම් තුන තමයි වත්කම් මත ඉපැවීම කියන එක පළවෙනි මිනුම, දෙවෙනි මිනුම ප්‍රාග්ධනය මත ඉපැවීම කියන එක, තුන්වෙනි මිනුම සුද්ධ පොලි යාන්ත්‍රිකය කියන එක. දැන් මම හිතනවා ඔබට මේ දර්ශක තුන ගණනය කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ ගණනය කිරීම සිද්ධ කරන්න වෙනවා ඔබට 2018 සහ 2019 කියන අවුරුදු දෙක සම්බන්ධයෙන්ම. ඒ අවුරුදු දෙක සම්බන්ධයෙන් මේ ගණනය කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි පොඩ්ඩක් මේක ටැබියුලේට් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි මේක සකස් කරගන්නවා එක්තරා විදිහකට මේක උත්තර ලියනකොට. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් මෙහෙම කරන්න. දැන් මෙතන තියෙනවානේ අපි වත්කම් මත ඉපැවීම කියන එක තියෙනවා, ප්‍රාග්ධනය මත ඉපැවීම කියන එක තියෙනවා, සුද්ධ පොලි යාන්ත්‍රිකය කියන එක තියෙනවා. එතකොට අපි කරන්නේ මෙහෙමයි. 2018 2019 ඔය විදිහට අපි මෙහෙම දෙකක් දාගෙන මේ උත්තර ටික කොහොම ලියන්නේ? හරි නේද? දැන් ඔය වැඩේ කරන්න බලන්න මම දැන් ඔබට පෙන්නන්නම් මේ වගුව. එතකොට ඔබට මේ වගුව දිහා බලාගෙන මේ ගණනය කිරීම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට හැමදේනම කරන්න තියෙන්නේ පළවෙනි එක වත්කම් මත අනුපාතය ගණනය කරන්න ඕන. ඊළඟට ප්‍රාග්ධනය මත ඉපැවීම අනුපාතය ගණනය කරන්න ඕන. ඊට පස්සේ සුද්ධ පොලි යාන්ත්‍රිකය ගණනය කරන්න ඕන. එතකොට මේ ගණනය කිරීම කරන්න ඕන මේ දර්ශක තුනම අපිට ගන්න වෙනවා 2018 වසර සහ 2019 යන වසර දෙක වෙනුවෙන්. හොඳයි බලමු අපි ඒ මොකක්ද කියලා අපිට තියෙන
හොඳයි. දැන් ඔබට පේනවා මේ ඉලක්කම් ටික. මේ ඉලක්කම් ටික දිහා බලාගෙන ඔබ ගණනය කිරීම කරන්න බලන්න. ඒතර පළවෙනි එක ඉතාමත් පහසුවෙන් අපිට පුළුවන්. දැන් ඔතන ප්‍රාග්ධනය කියන වචන පාවිච්චි නොකරට ප්‍රාග්ධනයට සමාන වචනයක් එතන තියෙනවා. දැන් මුළු ස්කන්ධය කියලා කියන්නේ ඒක තමයි. ප්‍රාග්ධනය කියන එකම තමයි මුළු ස්කන්ධය කියලා කියන්නේ. හොඳයි මම හිතනවා ඔබට මම විනාඩි කිහිපයක් දෙන්නම් ඔබ ගණනය කරන්න ওই ටික. පළවෙනි එක තමයි වත්කම් මත ඉපැයුම් 2018 සහ 2019 වර්ෂ සඳහා වත්කම් මත ඉපැයුම් ඔව් අපි බලමු පළවෙනි එක. ඔව් බුද්ධිනී උත්තරයක් දීලා තියෙනවා. හරි. හොඳයි. සමහර අය හැම එකෙම වගේ හුඟක් ඒවා උත්තර දීලා දෙනවා. හොඳයි. පළවෙනි කියන්නේ අපි පළවෙනියට ගණනය කරේ වත්කම් මත ඉපැයුම් කියන එක. ඒක උත්තර හරි 2.87 සහ 2.02. ඒ කියන්නේ පළවෙනි වර්ෂයේ කියන්නේ 2018 වර්ෂයේ 2.87යි 2019 වසරේ 2.02යි. හරි. හොඳයි අපි ඊළඟට ගණනය කරන්නේ ප්‍රාග්ධනය මත ඉපැයුම් කියන එක. ඔව්. ප්‍රාග්ධනය මත ඉපැයුම් කියන එක. ඒක බලන්න කීයද කියලා. ප්‍රාග්ධනය මත ඉපැයුම්. ඔව් ප්‍රාග්ධනය කියන්නේ මෙතන අපි කියන්නේ මුළු ස්කන්ධය. ඔව් බලමු අපි ඔබගේ උත්තර කොහොමද කියලා. හිතන්න ඕනේ ඉක්පිටි කියන එක එහෙම නැත්නම් ප්‍රාග්ධනය මත ඉපැයුම් කියන එක. ඔව් බොහොම හොඳයි. 2018 21.5යි 2019 10.3යි. හොඳයි. ඔව් 3.9 කියන එක තනි දශම ස්ථානට ගත්තොත් 4යි හරි. හැබැයි අපි මේ සාමාන්‍යයෙන් අපි උත්තර දෙනකොට දශම ස්ථාන දෙකකට දෙන්න පුළුවන් නම් හොඳයි. ඒකේ ලොකු එහෙම රූල් එකක් නැහැ. නමුත් එහෙම දෙනවා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. එතකොට හොඳයි. එහෙනම් අපි දැන් මම කියාපු අනුපාත තුනෙන් දෙකක් ගණනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ගණනය කරා වත්කම් මත ඉපැයුම් කියන එක සහ ප්‍රාග්ධනය මත ඉපැයුම් කියන එක. බොහොම හොඳයි. අපි යමු ඊළඟට සුද්ධ පොළි යාන්ත්‍රිකය කියන එකට. සුද්ධ පොළි යාන්ත්‍රිකය ගණනය කරද්දී ටිකක් කල්පනාවෙන් කරන්න ඕන එක. බලන්න ඒක ගණනය කරන්න බලන්න සුද්ධ පොළි යාන්ත්‍රිකය. දැන්
පොඩි දෙයක් මෙතන තියෙනවා කල්පනා කරන්න. ඒ කල්පනා කරලා Tamanට කැමති, ඒ කියන්නේ Taman තීරණයක් ගන්න මොකද්ද කරන්න කියලා. දැන් අපි දන්නවා ශුද්ධ පොලි ආදායම කියලා කියන්නේ පොලි ආදායම පොලි වියදම අඩු කරාම එන එක. ඒතකොට ඒක අපිට මෙතන ගණනය කරන්න හරිම ලේසියි. හැබැයි අපි කොහොමද සුද්ධ පොලි යාන්ත්‍රික ගණනය කරන්නේ? මම කියලා දෙනවා කොහොමද ගණනය කරන්නේ කියලා. ඒ නිසා ඔබට එම එච්චර ලොකු අමාරුවක් වෙන එකක් නැහැ. මේ ගණනය කරන්න. ඔව් 2018ට එනවා අගයක්. ඊළඟට අපි 2019 අගය බැලුවොත් තව අගයක් එනවා. හොඳයි බලමු අපි ඔබ ඒකට විසඳුම දුන්නාද කියලා. ඔව් හොඳයි. බොහොම හොඳයි. කමින්දු අනුෂ්කා ඔව් හරි උත්තර හරි. 2018 4.84යි 2019 3.35යි. 3.5 sorry 3.5. හරි. දැන් එතකොට අපි මේ බැංකුවේ ලාභදායීත්වය එහෙම නැත්නම් මූල්‍ය කාර්යක්ෂමතාවය ගැන බලන ප්‍රධාන දර්ශක තුනක් අපි ගණනය කරා. දැන් අපි පොඩි විශ්ලේෂණයක් කරමු මේ ගණනය කිරීම දිහා බලලා එම දර්ශකයන් දිහා බලලා අපිට පුළුවන් වෙනවා දැන් විශ්ලේෂණයක් සිද්ධ කරන්න. දැන් මම මේක පොඩ්ඩක් පෙන්නන්නම් ඔබට මේ විශ්ලේෂණය කරන හැටි. මම බෝඩ් එකේ පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කරන්නම්. මම හිතනවා එතකොට ඔබට ඒක වඩාත් හොඳයි කියලා මේ තත්ත්වය පැහැදිලි කරගන්න එක. දැන් මෙන්න මෙහෙමයි. මම මේක බෝඩ් එකේ ලියන්න අමාරු වෙනවා මේක ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න. එතකොට return on assets පළවෙනි එක return on assets, ඊළඟට return on equity ROE, ඊළඟට NIM net interest margin. හරි. එතකොට අපිට ඕනනම් මෙතන ගණනය කිරීම කරපු විදිහ ඕනම් මෙතන පෙන්නන්න පුළුවන්. ROA කියලා කියන්නේ බදුපසු ලාභය බෙදීම මුළු වත්කම වැඩි කිරීම සීල. ඊළඟට ROE කියලා කියන්නේ බදුපසු ලාභය බෙදීම ප්‍රාග්ධනය වැඩි කිරීම සීල. NIM එහෙම නැත්නම් සුද්ධ පොලි යාන්ත්‍රිකය කියලා කියන්නේ සුද්ධ පොලි ආදායම බෙදීම වත්කම්. මෙන්න මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මම ඔබට කිව්වා මෙතනදී හරිනම් ගන්න ඕන අපි ඉතයුම් වත්කම් කියන එක. දැන් මෙතන හැබැයි අපිට එහෙම ඉතයුම් වත්කම් කියලා වෙනම එකක් ගන්න විදියට දත්තයන් අපිට දීලා නැති හින්දා අපි මෙතන උපකල්පනය කරනවා මුළු වත්කම් වලින් ඒක දෙන්න. ඒතකොට මේ හැම මුළු වත්කම් කියන්නේ මුළු වත්කම් හැම එකකින්ම වෙනක උපයනවා කියන එක තමයි උපකල්පනය කරන්නේ. ඒතකොට එහෙම හිතලා තමයි මේ මුළු වත්කම් වලින් මේක බෙදන්නේ. හොඳයි. වැඩි කිරීම C. දැන් මෙතන දැන් ඔබට පැහැදිලි වෙනවා එහෙනම් ROA කියන එක අපි හොයලා තියෙන්නේ මොකෙන් බෙදලා? බදුපසු ලාභය බෙදලා මුළු වත්කම.
ඒකවල මේක 2018 අවුරුද්දට එක අගයක් එනවා 2019 අවුරුද්දට තව අගයක් එනවා මම මේ අගේ වලට දාන්නම් මේ විදිහට 2018 2019 දැන් ඔබ ගණනය කරපු අගයන් තමයි මම මෙතන දාන්නේ ROA කියන එක ඔබ ගණනය කරපු අගය වලින් මම දන්නා ඒතර අපි ඉස්සෙල්ලාම ROA එක තමයි අපි ඉස්සෙල්ලාම බැලුවේ එතකොට ඒකේ ආවේ අගය කීයද ඔව් 2.8යි 2.02යි මේක 100ට 2.8යි 2.02 ඊළඟට අපි බැලුවේ මොකද්ද ප්‍රාග්ධනයේ මත ඉපැයුම් කියන එක. ප්‍රාග්ධනයේ මත ඉපැයුම් කියන එක අපිට ආවා ප්‍රාග්ධනයේ මත ඉපැයුම් කියන එක අපිට ආවා 17.39 21.5ක් ආවා 2018ට ඊළඟ 2019ට ආවා 17.39 ඊළඟට අන්තිම එක NIM එක දැන් මේ NIM එක හොයද්දී අපි මොකද කරේ දැන් අපිට පළවෙනි එකේදී අපි කරපු එක තමයි පළවෙනි 2018 කියන්නේ 2018 අපි දැක්කා පොලි ආදායම තියෙනවා පොලි වියදම තියෙනවා ඒ දෙක අඩු කරා අඩු කරාම එන උත්තරය තමයි අපි එතන උඩට දැම්මේ ඊට පස්සේ යටට දැම්මේ මුළු අත්කම් දැන් එහෙම කරාම අපිට එන උත්තර ටික තියෙනවා මෙතන ඒ කියන්නේ NIM එක අපිට ආවේ පළවෙනි අවුරුද්දේදී කියන්නේ 2018 දී අපිට ආවා NIM එක 4.84යි කියලා ඊළඟට 2019 දී අපිට ආවා 3.63යි කියලා දැන් ඔන්න දැන් අපිට මේ සම්බන්ධයෙන් අපිට පුළුවන් යම්කිසි විශ්ලේෂණාත්මක ප්‍රකාශයක් කරන්න. දැන් කවුරු හරි මෙහෙම මම අහනවා දැන් මේ විදිහට. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ කල්පනා කරලා බලන්න දැන් අපි ගන්න පුළුවන් තීරණය මොකක්ද මෙතන? ඔව්. දැන් මම අහනවා ඔබගෙන් මේ බැංකුවේ ලාභදායීත්වය එහෙම නැත්නම් මූල්‍ය කාර්යක්ෂමතාවය ගැන මොකද කියන්න පුළුවන් මේ අවුරුදු දෙක ගැන සංසන්දනය කරනකොට? එතකොට අපි මේ දිහා බලලා අපි කියන්න ඕන මොකක් හරි. එතකොට මේ කාරණා තුනක් අපි සැලකිලිට ගත්තා. පළවෙනි කාරණය තමයි ලාභදායීත්වය ගත්ත එක නිර්ණායකයක් තමයි වත්කම් මත ඉපැයීම. දෙවෙනි නිර්ණායක තමයි ප්‍රාග්ධනයේ මත ඉපැයීම. තුන්වෙනි නිර්ණායකය තමයි ශුද්ධ පොලි ආන්තිකය. දැන් මේ හැම නිර්ණායකයක්ම දිහා බැලුවම අපිට මොකද කියන්න පුළුවන්? දැන් මම අහන්නේ දැන් ඔබට තනි වාක්‍යකින් කියන්න පුළුවන් මේ බැංකුවේ මූල්‍ය කාර්යක්ෂමතාවය එහෙම නැත්නම් ලාභදායීතාවය සම්බන්ධයෙන් මේ අවුරුදු දෙක ගැන කල්පනා කරනවා නම් මොකක්ද අපිට කියන්න පුළුවන්? ඒක කියන්න බලන්න. ඒකට උත්තරයක් දෙන්න බලන්න.
මම බලාපොරොත්තු වෙනවා ඔබගෙන් උත්තරයක් වාක්‍ය තනි වාක්‍යයක්. ඉංග්‍රීසියෙන් දැම්මත් කමක් නැහැ. ඔව් ලාභදායීත්වය අඩු වෙලා. අපි කියනවා ඒක ඇඩ්වර්ස් ඒ කියන්නේ අහිතකරයි කියලා. බැංකුවේ ලාභදායීත්වය සම්බන්ධයෙන් අහිතකර තත්ත්වයකට තමයි බැංකුවට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. හිතකර තත්ත්වයකට නෙමෙයි. ලාභදායීත්වය අඩු වෙලා. ඇයි අපි එහෙම කියන්නේ? අපිට පේනවා ලාභදායීත්වය සම්බන්ධයෙන් අපි ගත්ත සියලුම මිනුම් අඩුවීමේ ප්‍රවණතාවයක් තමයි පෙන්눔 කරන්නේ. අඩුවීම ප්‍රවණතාවයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ පළවෙනි 2018 අවුරුද්දේදී 2.8.7ක් වෙලා තිබිච්ච මත්කම් මත ඉපැවීම කියන අනුපාතය 2019 දී 1.02 දක්වා අඩු වුණා. ඒ කියන්නේ සෑහෙන පොයින්ට්ස් ගානෙන් අඩු වෙලා තියෙනවා. ඊළඟට බලන්න දෙවෙනි අවස්ථාව. රිටර්න් ඔන් ඉක්විටි කියන එක. ඒ කියන්නේ ප්‍රාග්ධනීමත් ඉපැවීම කියන එක 21.59 සිට 17.39 දක්වා අඩු වුණා. ඒක ඩ්‍රොප් එකක් නේ. සෑහෙන ඩ්‍රොප් එකක්. ඊළඟට බලන්න NIM එක. ඒ කියන්නේ ශුද්ධ පොලි යාන්ත්‍රිකය 4.84 ඉඳන් 3.53 දක්වා අඩු වුණා. එතකොට මේක ලොකු අඩුවීමක් වෙලා තියෙනවා. එහෙනම් අපිට පේනවා මේ බැංකුවේ ලාභදායීත්වය අපි ගැන කතා කරනවා නම් ලාභදායීත්වය සම්බන්ධයෙන් අපි කතා කරනවා නම් මේකේ ලාභදායීත්වය පහළ ගිහිල්ලා. එහෙනම් ඔබගේ උත්තරේ හරි. decreased. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා the bank has to face a decreasing trend. decreasing trend එකකට තමයි බැංකුව මුණ පාලා තියෙන්නේ. decreasing trend එකක් කියලා කියනවා. කියන්නේ අඩුවීමේ ලාභදායීත්වය අඩුවීමේ ප්‍රවණතාවයක් තමයි පෙන්වන්න කරන්නේ. හොඳයි. දැන් අපි මේ සීමිත දර්ශක කිහිපයක් ගැන කතා කරලා තමයි අපි ඒක කරේ. දැන් අපි අත්‍තර මේ ප්‍රශ්නේ තියෙන අනිකුත් කොටස් වලට අපි යමු. දැන් මෙතන තියෙනවා පළවෙනි කොටසේ තියෙන්නේ දැන් බලන්න දැන් ඔබට මම නොකියුවට මේ ප්‍රශ්නේ තියෙන දෙවෙනි සහ තුන්වෙනි කොටස් වලට උත්තර තමයි අපි දැන් දීලා තියෙන්නේ. ඇත්තටම දැන් අපිට මෙතනදී තියෙන පළවෙනි කොටසට අපි දැන් ඔබගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. දැන් බලන්න මෙතන අහලා තියෙන ප්‍රශ්නේ. අනෙකුත් ඕනෑම ව්‍යාපාරයක් මෙන්ම බැංකුද ලාභ ඊපීමට අපේක්ෂා කරනුයේ මක් නිසාදයි හේතු තුනක් දක්වන්න. අනෙකුත් ඕනෑම ව්‍යාපාරයක් මෙන්ම බැංකුද ලාභ ඊපීමට අපේක්ෂා කරනුයේ මක් නිසාදයි හේතු තුනක් දක්වන්න. දැන් මේක හොඳ ප්‍රශ්නයක්. ඒකද මම කිව්වේ දැන් අපි ඉලක්කම් ටිකක් විතරක් අරගෙන ඒවා ගණන් හදලා ඒවායේ මොන හරි උත්තර අරගත්තයිම කියන එක ප්‍රමාණවත් නැහැ. අපිට මේ ගැන මොන හරි ප්‍රකාශයක් කරන්න පුළුවන්කම තියෙන්න ඕන, මොන හරි විස්තර කියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබ මේ ගානක් හැදුවයි කියලා උත්තරයක් ආවයි කියන එකෙන් අපිට සයහිමටපත් වෙන්න අමාරුයි. අපි ඒ ගැන විශ්ලේෂණාත්මක ප්‍රකාශ සිදු කිරීමට සිදු වෙනවා. ඉතින් ඒ නිසා බලන්න දැන් අපි මේ පළවෙනි කොටසට උත්තර දෙන්නේ කොහොමද කියලා. දැන් මේක එක හේතුවක් නෙමෙයි අහලා තියෙන හේතු තුනක් අහලා තියෙන. දැන් මම ඔබට කියනවා එක හේතුවක් දෙන්න කියලා දැනට. ඔව් ප්‍රවසිරතාවය ආරක්ෂා කරගන්න කියන එක හරි. ඒ වගේම ඔව් පොලී ගෙවන්න. ඇත්තටම ධනය තියෙන්න ඕන අනිත් පොලී ගෙවන්න. ඒක නැතුනොත් එහෙම මොකුත් නැහැ. ඔව්. හැබැයි ඔබ කියලා තියෙන දේවල් ඔක්කොම తాවකාලික කියලා කියන්නේ එදිනෙදා දේවල් ගැන තමයි ඔබ කියලා තියෙන්නේ. නමුත් දීර්ඝකාලීන වශයෙන් උත්තරයක් නෙමෙයි ඔබ දීලා තියෙන්නේ. බලන්න කවුරු හරි කෙනෙක් තරංකාරීතර මුහුණ දීම. හොඳයි. ඒක හරි. ඒක ගත්තගේ අපිට තව කීපයක් කියන්න බලන්න. තරංකාරීතර මුහුණ දීම කියන එක හරි.
ඔව් රීඉන්වෙස්ට්මන්ට් රීඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ ඔව් ඒකත් අපිට පිළිගන්න පුළුවන්. රීඉන්වෙස්ට්මන්ට් කියන්නේ ඇත්තටම අපි ළඟ සල්ලි ඉතුරු වුණොත් තමයි අපිට ඒක ආයෙසරයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපේ අතේ මොනවාක්වත් නැත්නම් ඉන්වෙස්ට් කරන්න ඉතුරු වෙන්නේ නැහැ නේ. ඒතර අපි සේව් වෙච්ච එක, ඒ කියන්නේ ලාභයේ හැටියට ඉතුරු වෙච්ච එක තමයි අපිට රීඉන්වෙස්ට් කරන්න පුළුවන්. හොඳයි. ඒකත් තමයි පිළිගන්න පුළුවන් අපිට උත්තරයක් හැටියට. එහෙනම් දැන් අපි දෙකක් බැලුවා. තරංකාරීත්වයට මුහුණ දීම එකක්, අනිත් එක නැවත ආයෝජනය කිරීම. වත්කම් මිලදී ගන්න. ඒකත් හරි. ඒකත් හරි. අනිත් අයට කැපී පෙනෙන විදිහට ඒකත් හරි. මොකද බැංකුවක් කියන එක ඇත්තටම මේ වෙළඳපොලේ ක්‍රියාත්මක වෙන ආයතනයක්. ඒ නිසා වෙළඳපොළ අනිත් අයට වෙළඳපොළ අනිකුත් සහභාගී වෙන අයට පෙන්වන්න ඕන බැංකුව සාර්ථකව ඉදිරියට යනවා කියලා. හැබැයි තාම ඔබ ඊ타මත්ම අවශ්‍යතාවයම කිව්වේ නැහැ. ඊ타මත්ම අවශ්‍යතාවම කිව්වේ නැහැ. ස්ථාවර වීමට. හරි. ස්ථාවර වීමට තමයි. ස්ථාවර වෙන්නේ කොහොමද ලාභ ලබලා? හරි. දීර්ඝකාලීන මූල්‍ය ස්ථාවර බව කියන එක හරි. ඒ ප්‍රතිඵලයෙන් ඔබ කියලා තියෙන්නේ. ඔක්කොම හරි. නමුත් ඔබට ඕන කරන්න කියන්න මේ ලාභ ඉපීම කියන එක මොකද පරමාර්ථය? මේ ඔක්කොම දේවල් හරි. නමුත් අපිට හරියට ගන්න පුළුවන් 2020 මේ පේපර් එක ගන්න දිල්හන් අහනවා පේපර් එක කවදා මොන අවුරුද්ද කියලා 2020 පේපර් එක ආකර්ෂණය කරන්න. ඔක්කොම දේවල් හරි. නමුත් ඔබ තාමත්ම වැදගත් දේවල් තාම කිව්වේ නැහැ. එක්කෙනෙක් කිව්වා වැදගත් දෙයක්. ඒ කියන්නේ තරංකාරීත්වයට මුහුණ දෙන්න කියන එක හරි. නමුත් ඒකම නෙමෙයි. එතකොට මේ මුහුණ දෙන්නේ කොහොමද කියන එක අපි කියන්න ඕන. මේ ලාභය ලැබුවම දැන් මම ඔබට කියන්නම් එහෙනම් ඔබ මම මේ විදිහට කියන්නම්කෝ. මේ ලාභය ලැබුවම මේ ලාභයෙන් කොටසක් කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම ආයතනයක ලාභය බෙදා දෙන්නේ කාටද? අයිතිකරුවන්ට. මේ අයිතිකරුවෝ මේ ලාභය ඔක්කොම ටික ගන්නෙ නැහැ. ටිකක් ඉතුරු කරනවා. අපි කියනවා සංචිත වශයෙන් ඉතුරු කරනවා. මේ සංචිත වශයෙන් ඉතුරු කරන්නේ මොකටද? ප්‍රාග්ධනය වැඩි කරන්න. ප්‍රාග්ධනය වැඩි කරන්න. මොකද බැංකුවක ශක්තිය රඳාපව තියෙන්නේ ප්‍රාග්ධනය මත. එහෙමනම් මේ සංචිත වලින් තමයි ප්‍රාග්ධනය වැඩි වෙන්නේ. එහෙමනම් පළවෙනි ලාභ ඉපීමේ පළවෙනි අවශ්‍යතාවය තමයි බැංකුවේ ඉදිරි වර්ධනය. වර්ධනය කරන්න බෑ ලාභ උපයන්නේ නැතුව. මොකද ලාභ ඉපුවේ නැත්නම් අපිට ප්‍රාග්ධනය වැඩි කරගන්න බෑ. ප්‍රාග්ධනය වැඩි කරගන්න බෑ. ලාභ ඉපුවේ නැත්නම්. ඒ නිසා ප්‍රමාණවත් ලාභයක් උපයන්න ඕන ප්‍රාග්ධනය වැඩි කිරීමට තරම්. ඒක තමයි පළවෙනි මේක. දෙවෙනි එක තමයි අනිකුත් බැංකුවක තරංකාරීත්වයට මුහුණ දීම. ඒක මම පිළිගන්නවා දෙවෙනි එක. හරි. තුන්වෙනි එක මොකක්ද? තුනක්. පොලි ගේම් කියන එකත් හරි. අපිට මම දෙකක් කිව්වා. දැන් මේ දෙක තමයි අපිට ඉතාමත් වැදගත් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි එක ලාභය වැඩි කරලා ලාභ සංචිත වලට එකතු කරලා ප්‍රාග්ධනය වැඩි කර ගැනීම සහ ඒන් ස්ථාවර භාවයක් ලබා ගැනීම. මේක හරි. දෙවෙනි එක අපිට කියන්න පුළුවන් තරංකාරීත්වයට මුහුණ දීම කියලා. දෙවෙනි එක. තුන්වෙනි එක මොකක්ද අපි කියන්න පුළුවන්? වර්ධනය. වත්කම් වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ ලාභය වැඩි වුණොත් විතරයි. වර්ධනය. අපි කියනවා ඒකට මේ ප්‍රමාණවත් වර්ධනයක් වෙළඳපොලේ පෙන්වුවේ නැත්නම් එහෙම අපි තරංගයට ඒකත් අර තරංගයට මුහුණ දීමම තමයි අපි කියන වර්ධනය ලබා ගැනීම. ප්‍රමාණවත් වර්ධනයක් ලබා ගැනීම. දැන් ඊළඟට තමයි ඒ ලාභය වැඩි කරන තරමට තමයි මේ අයිතිකරුවන්ට යම්කිසි සක්‍රිය එහෙම නැත්නම් අපි කියනවා සානුබලයක් ලැබෙන්නේ. ඉන්සෙන්ටිව් එකක් ලැබෙන්නේ අයිතිකරුවන්ට. ඒතර අයිතිකරුවෝ තවත් මේකට එකතු වෙනවා. ඒතර කැපිටල් එක වැඩි කරගන්න සහ කොටස්කරුවන් ආකර්ෂණය කර ගැනීම. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් අපි කියනවා එතකොට මාකට් එකේ කොටස් මිල වැඩි වෙනවා. ඒ කියන්නේ කොටස යගේ වැඩි වෙනවා. කොටස් වලට ඉල්ලුම වැඩි වෙනවා. ඒක තමයි අනිත් එක. ලාභදායීත්වය වැඩි වෙච්ච තරමට තමයි
කොටස් වලට ඉල්ලුම ඇති වෙන්නේ ප්‍රාග්ධන වෙළඳපොලේ. කොටස් වෙළඳපොලේ. ඔන්න ඔය කාරණාවල් අපිට ගන්න පුළුවන් ලාභයක් ඉපීමට මූලික කරුණු හැටියට. හොඳයි. අපි බලමු ඊළඟට මොනවද අපිට එකකින් බලන්න තියෙන්නේ කියලා. දැන් එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ උත්තර දුන්නා. අනිකුත් ඕනෑම ව්‍යාපාරයක් වෙන බැංකුවද ලාභ වීමට අපේක්ෂා කරන්නේ මක් නිසාද හේතු තුනක් දක්වන්න. ඒතර අපි දැන් හේතු තුනට වඩා කිව්වා. ඔය ඕනම එකක් අපිට දෙන්න පුළුවන් ඒ තුනෙන් එකක් හැටියට තුනක් හැටියට. තවත් සමහර විට අපි කතා කරමු නැතිවත් තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් කවුරු හරි තව ටිකක් වෙලා තියෙනවා ඕනනම් එහෙම එකක් මතක් වුණොත් ලියන්න. දෙවෙනි එකට දැන් අපි උත්තරේ දුන්නා. බැංකුවේ ඉපැයුම් ධාරිතාව තක්සේර කිරීම පිණිස භාවිත කළ හැකි අනුපාත නිර්ණායකයන් තුනක් නම් කර සැකෙමින් පැහැදිලි කරන. ඒක තමයි අපි දැන් කරේ. ඊළඟට ඉහත දෙකේදී නම් කරන අනුපාතයන් රිසෝස් බැංක් PLC 2018 වර්ෂයන් සඳහා ගණනය කර දක්වන්න. දැන් ඒතර අපි මේ කොටස් තුනම උත්තර දීලා ඉවරයි. දැන් ඔන්න ඊළඟ එක. දැන් මේව තමයි ඇත්තටම මේ ප්‍රශ්නවල තියෙන වැදගත්කම අපි සාකච්ඡා කළොත් දැන් ඔබට පේනවා ඇති මේ ප්‍රශ්න ඇත්තටම මේ විදිහට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ඊටමත් වැදගත් හේතුවක් උඩ. දැන් මේ වගේ ප්‍රශ්න පත්‍රයකදී මේ වගේ ප්‍රශ්නයක් දෙනකොට අපි මතක තියාගන්න ඕන මොනවද මේකේ අරමුණ කියලා බලන්න. දැන් බලන්න හොඳයි. දැන් අපි යනවා එහෙමනම් හතරවෙනි කොටසට. දැන් අත්‍තරම අපි මේ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්නේ කොටස් තුනකටම උත්තර දුන්නා. දැන් කොටස් හතරවෙනි කොටස. දැන් ඇත්තටම මම මේ පත්‍රයේ ප්‍රශ්නේ ගත්තේ අපි දැන් සාකච්ඡා කරපු විෂය කොටස් ටික ගැන තහවුරු කරන්න තමයි මේ ප්‍රශ්න පත්‍රය ගත්තේ. අපිට ඕන තවත් ප්‍රශ්න පත්‍රයක් අරගෙන මේක සාකච්ඡා කරන්න ඕන. නමුත් මම හිතනවා මේකෙන්ම අපි අනිතුත් දේවලුත් කරොත් හොඳයි කියලා. 2018 සහ 2019 කාලවල රිසෝස් බැංකුවේ ඉපයුම් ධාරිතාව වෙනස් වූ ආකාරය පැහැදිලි කර. ඒක තමයි දැන් අපි දැන් ඒක දැන්වත් අපි කරලා තියෙනවා. ඒක දැන් අපි ඕගොල්ලෝ කිව්වනේ ලාභදායීත්වය අඩු වුණා කියලා. ඒ කියන්නේ අඩු වෙන ප්‍රවණතාවයක් තමයි මේ ඉපයුම් ධාරිතාවයට වෙලා තියෙන්නේ අඩු වෙන ප්‍රවණතාවය. ඉපයුම් ධාරිතාව අඩු වෙලා තියෙනවා. අවුරුදු දෙක ඇතුළත. ධාරිතාව ඉහළ නැගීම සඳහා නිර්දේශනයන් ඉදිරිපත් කරන්න. නිර්දේශකයන් ඉදිරිපත් කරන්න. දැන් මේකත් ඇත්තටම ඉහළ පෙළේ කළමනාකරුවන්ට තියෙන එක්තරා වගකීමක්. දැන් අපි බැංකුව ගැන සමාලෝචනයක් කරලා බලනවා මේ මොකද බැංකුවට වෙලා තියෙන්නේ. මේ අවුරුදු දෙක අතරේ මොකද මේ අවුරුද්දේ අපේ ප්‍රතිඵල පහළ ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි දැක්කා දැන් කෙලින්ම පහළ ගිහිල්ලායි කියලා. දැන් අපි බලනවා මේ ප්‍රතිඵල පහළ යන්න හේතුව කුමක්ද කියලා. ඊළඟට අපි බලනවා මේක ඉහළ නැංවීම සඳහා නිර්දේශන ඉදිරිපත් කරනවා කියලා කියන්නේ මේ පහළ ගිය දේවල් බලලා මේ පහළ ගිය දේවල් අපි කොහොමද උඩට ලංගුකන්නේ කියලා උපදෙස් දෙන එක තමයි කරන්න තියෙන්නේ. හොඳයි. බලමු අපි මේක දිහා බලලා කියන්න බලන්න එක දැනුමුතුකමක් දෙන්න බලන්න එක දෙයක් එක රෙකමෙන්ඩේෂන් එකක් මොකද කරන්න ඕන. දැන් ඔබට බලන්න පුළුවන් මේ කියන දර්ශකයන් වල අගය පහළ යාමට හේතු වුණේ මොකක්ද කියලා බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? ඒක තමයි මම කියන්නේ. මම මේක ඔබට මේක ස්ක්‍රීන් එකේ තියන්නම්. එතකොට ඔබට පුළුවන් ඒ හේතුව අපිට නවත්තන්න පුළුවන් නම් ඒ හේතුව අපිට ඒ හේතුවට අපි යම් කිසි විසඳුමක් දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ ඉහළ නංවන්න ඉපයුම් ධාරිතාව. දැන් මම අහන්නේ ඔයගෙන් එක රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න බලන්න. මේ ඉපයුම් ධාරිතාව ඉහළ නංවන්න. අලෙවි කරන උපක්‍රම භාවිතා කිරීම හොඳයි. අලෙවි කරන උපක්‍රම භාවිතා කළා මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? අලෙවි කරන උපක්‍රම භාවිතා කළා ව්‍යාපාර වොලියුම් එක කියන්නේ අපි කියනවා ව්‍යාපාර පරිමාව වැඩි කිරීම.
ව්‍යාපාර පරිමාව වැඩි කිරීම. මේක තමයි කරන්න ඕන. සාපේක්ෂ වැඩි කිරීමක් කරන්න ඕන. loan rate increase කිරීම. ඔය එකත් එක්තරා විදිහක දෙයක් කියන. නමුත් අපිට පොලි වියදම අඩු කරගන්න පුළුවන් වෙන්නේ අපිට කොහොමද? පොලි වියදම අඩු කරන්න නම් අපි අඩු පොලියට අපි තැන්පතු දෙන්න ඕන. හැබැයි ඒක ලේසි නෑ. හැබැයි කමක් නෑ. ඔබගේ යෝජනාවල් පිළිගන්න පුළුවන්. හැබැයි ඒක කොහොමද කරන්න කියලාත් කියන්න ඕන. හරි. තැන්පතු වැඩියෙන් ඒක රාශි කිරීම කියන එක උපක්‍රමයක් කියන්න පුළුවන්. හැබැයි අපි කියන්න ඕන තැන්පතු වැඩියෙන් ඒක රාශි කරන්නේ මොන තැන්පතුද? ඉතිරි කිරීම සහ ජංගම තැන්පතු. මොකද නැත්තම් අපි FDs ගන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ පොලි වියදම තවත් වැඩි වෙනවා. නේද? පොලි වියදම හොඳටම වැඩි වෙනවා FDs ගන්න ගියොත්. දැන් අපි දන්නවා හුඟක් බැංකුවල මේ හුඟක් වෙලාවට ස්ටාෆ් එක හරි කැමති මේ ෆික්ස් ඩිපොසිට්ස් ගේන්න. හැබැයි ෆික්ස් ඩිපොසිට්ස් වල සෑහෙන වියදමක් යනවා. නමුත් ඉතර කල්පනා කරන්නේ නැහැ ඉතිරි කිරීමේ ගිණුම් සහ ජංගම ගිණුම්. විශේෂයෙන්ම ජංගම ගිණුම්. මොකද ජංගම ගිණුම් වලට අපි පොලියක් ගෙවන්නෙත් නැහැ. ඉතිරි කිරීමේ ගිණුමත් පොලිය ගෙව්වට ඉතිරි කිරීමේ වලට අපි බොහොම සුළු ගාණක් ගෙවන්නේ. ඒතර අපිට පුළුවන් නම් මේ ඉතිරි කිරීමේ ගිණුම් සහ ජංගම ගිණුම් ඒක රාශි කරන්න අන්න අපේ පොලි වියදම අඩු කරගන්න පුළුවන්. එක එකක් හරි. ඒතර අපිට ওই බැංකුවට කියන්න පුළුවන් ඔයගොල්ලෝ මොනවා හරි අලෙවි කරන උපක්‍රම පාවිච්චි කරලා ඔබගේ තැන්පතු පදනම ජංගම තැන්පතු පදනම සහ ඉතිරි කිරීමේ තැන්පතු පදනම වැඩි කරගන්න. කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඒක එක උත්තරයකට ගන්න පුළුවන්. ඒතර මුග දෙනෙක් ඒක කියලා තියෙනවා. different deposits introduce කිරීම. ඔය එක හරි. දැන් ඔබට මතක ඇති මම කිව්වා මේ අතරමැදිකරණයේදී තියෙන ඉතාමත්ම වැදගත් කටයුත්තක් තමයි ණය දීම සහ තැන්පතු එක රාශි කිරීම කියන එක. ඒක තමයි බැංකුවක් කරන ප්‍රධාන කටයුත්ත. අපි කියනවා අරමුදල් වෙළඳාම. අරමුදල් වෙළඳාම කියලා කියන්නේ යම් කිසි මිලකට අරමුදල් මිලයටගෙන ඊට වඩා වැඩි මිලකට අරමුදල් විකුණනවා. ඔක තමයි ට්‍රේඩින් වෙළඳාම කියන්නේ ඕකයි. ඒතර මුදල් වෙළඳාමක් තමයි බැංකුවක් කරන්නේ හැමතිස්සෙම. දැන් මේ වෙළඳාමේදී මොකක්ද මූලධර්මය? හැකිතාක් අඩු මිලකට මුදල් මිලට අරගෙන හැකිතාක් වැඩි මිලකට මුදල් විකිණීම. එහෙම නැත්නම් අපි කියනවා හැකිතාක් අඩු පොලියකට තැන්පතු එක රාශි කරලා හැකිතාක් වැඩි පොලියකට ණය ප්‍රදානය කිරීම. ඉතින් මේමයි. ඒක කොහොමද කරන්නේ? හැකිතාක්. දැන් අපි ඕනවට වඩා පොලිය අඩු කරොත් එහෙම තැන්පතු වලට මොකද වෙන්නේ? තැන්පතු එක රාශි කරන්න අමාරු වෙනවා. මිනිස්සු වෙන්නේ නැහැ. තැන්පත් කරන්නේ නැහැ. හැබැයි එහෙනම් අපි වෙන විදිහේ ආකර්ෂණ ඇති කරන්න ඕන. පොලිය විතරක් නෙමෙයි වෙනත් විදිහේ ආකර්ෂණ. හොඳ සේවයක් දෙන්න පුළුවන්. සිත් ගන්නාසුළු ඉදිරි කිරීමේ උපක්‍රම ගැන කියලා දෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල්. ඒක තමයි අර මම දැක්ක එක්කෙනෙක් කියලා තියෙනවා මේ අලෙවි කරන උපක්‍රම පාවිච්චි කිරීම. ඇත්තටම අලෙවි කරන උපක්‍රම වලින් තමයි කරන්න පුළුවන්. ඒතකොට ඔබ දැකලා තියෙනවා බැංකුවලින් කොයිතරම් ලොකු සටනක් කරනවාද කියලා ඒ සම්බන්ධයෙන් රූපවාහිනී මාධ්‍ය සහ ගුවන් විදුලි මාධ්‍ය තුලින් කොයිතරම් ලොකු ප්‍රොමෝෂන් කැම්පේන්ස් යනවාද කියලා බැංකුවල. දැන් ඒ හැම ප්‍රොමෝෂන් කැම්පේන් එකකම පරමාර්ථය මොකක්ද? හැකිතාක් අඩු පොලි පිරිවැයක්. ඒ කියන්නේ පොලි වියදමක් ඇති කර ගැනීම සහ හැකිතාක් වැඩි පොලි ආදායමක් ඇති කර ගැනීම. ඒක තමයි පරමාර්ථය. එතකොට දැන් එහෙමනම් මේ බැංකුවට අපි පළවෙනි දෙන උපදේශය තමයි තැන්පතු ඒකරාශීකරණය කරන්න කියලා ජංගම තැන්පතු සහ ඉතිරි කිරීමේ තැන්පතු. ඒ වගේම පුළුවන් තරම් පොලි වියදම අඩු කර ගැනීම සඳහා අලෙවි කරන උපක්‍රම භාවිතා කරන්න. ව්‍යාපාර වොලියුම් එක, ඒ කියන්නේ ව්‍යාපාර පරිමාව වැඩි කර ගැනීම දෙවෙනි එක. මොකද ඒක තමයි පරිමාව වැඩි කර ගැනීම කියන එකෙන් අදහස් කරන්නේ අපි ආදායම වැඩි වෙනවා ඇත්තටම පරිමාව වැඩි කරාම. දැන් අපි දන්නවා මාජින් එක අඩු වුණාට අපිට විශාල පරිමාවක් ඒ
මාජින් එකට විශාල පරිමාවක් අපි කරොත් අපිට විශාල ආදායමක් ලැබෙනවා. ඒක තමයි අනිත් එක. හොඳයි. ඔව් හොඳයි. දැන් අපි දෙකක් කිව්වා. පළවෙනි එක තමයි තැන්පතු එක රාශි කිරීම සහ අඩු කියන්නේ අඩු පිරිවැය සහිත එන අඩු පොඩි තැන්පතු සඳහා විශාල වශයෙන් එක රාශි කිරීම. ඊළඟට ව්‍යාපාරේ පරිමාව වැඩි කිරීම. ව්‍යාපාර පරිමාව වැඩි කිරීම තව එකක් තියෙනවා කරන්න. ණය කළඹ විවිධාංගීකරණය කිරීම. ඒක හොඳ උත්තරයක්. ආයිනි කියලා තියෙන උත්තරේ. අපුඩ විස්තර කරා නම් හොඳයි. මොකද ණය කළඹ මේ විවිධාංගීකරණය කරාම අපිට අඩු වෙන අපිට ටිකක් අවදානම අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ණය නොගෙවීම අඩු වෙන. ඒ කියන්නේ ණය නොගෙවීමට තියෙන හැකියාව අඩු කරනවා. අන්න හරි. අක්‍රිය ණය අඩු කරගන්න එක. අක්‍රිය ණය අඩු කරාම ඇත්තටම පොලි ආදායම වැඩි වෙනවා. අක්‍රිය ණය වැඩි වුණොත් මොකද වෙන්නේ? පොලි ආදායම අඩු වෙනවා සෑහෙන. කොහොමද? දැන් අක්‍රිය වෙන්න ණය යම් කිසි ණය වලින් කොටසක් අක්‍රිය වුණොත් මොකද වෙන්නේ? ඒ වයින් ලැබෙන පොලි අපිට ලැබෙන්නේ නැහැ. ඒතර පොලි ආදායම අඩු වෙනවා අනිවාර්යයෙන්. එහෙමනම් අක්‍රිය ණය අඩු කරගන්නවා කියලා කියන්නේ පොලි ආදායම වැඩි කරගන්න එක. හොඳයි. දැන් එතකොට අපිට කාරණා තියෙනවා සෑහෙන්නේ. තවත් ඔබට මොනවා හරි ඉනෝවේටිව් විදිහේ කියන්නේ යම් කිසි අලුත් විදිහේ දෙයක් කියන්න පුළුවන් නම් බොහොම කැමතියි මම බලන්න. අවදානම් විවිධාංගීකරණය කියන එක හරි. නමුත් අපි ඊට වඩා ටිකක් සාමාන්‍ය කෙනෙකුට තේරෙන විදිහට දෙයක් කිව්වා නම් හරි. ඔව් අමන්දා කියලා තියෙන කතාවත් හරි. විශ්වාසනීයත්වය වැඩි බව පෙන්වමින් ණය හා තැන්පතු ඒක රාශි කළ යුතුයි. ඔව්. දැන් ඔබ පොඩ්ඩක් මතක් කරගන්න අපි මුලින්ම පාඩමේ කියපු දේවල් ටික. ඒ කියන්නේ අපි මොකක්ද කිව්වේ? ඉන්ටර්මීඩියේෂන්. ඒ කියන්නේ අතරමැදිකරණය, මූල්‍ය අතරමැදිකරණය. මූල්‍ය අතරමැදිකරණයේ ප්‍රතිඵල හැටියට තමයි අපි කාරණා හතරක් කිව්වනේ. මොකද්ද? පරිණති පරිවර්තනය, වටිනාකම් පරිවර්තනය, සහ ආදායම් විවිධාංගීකරණය, පවරන ලද ණය නියාමනය. ඔන්නේ කාරණා හතර සිද්ධ වෙනවනේ අතරමැදිකරණයේදී. ඒකේ සාර්ථකත්වය අනුව තමයි බැංකුවක ලාභදායීත්වය වැඩි කරන්න හරි අඩු කරන්න හරි වෙන්නේ. ඒ මූල්‍ය අතරමැදිකරණය සාර්ථක වෙනවා කියලා කියන්නේ මොකක්ද? පරිණති පරිවර්තනය කියන එක ඉතා හොඳින් සිද්ධ වෙනවා කියන එක. ඒ කියන්නේ තැන්පතු ඒක රාශීකරණය වෙනවා ඉතාමත්ම ලොකු වර්ධනයක් ඇති වෙන තැන්පතු වල. අන්න එතකොට පරිණති පරිවර්තනය සිද්ධ වෙනවා. දැන් මේකයි වර්ධනය වෙනවා කියලා කියන්නේ අපි දන්නවා ජංගම ගිණුම් කියලා කිව්වත් ඉතිරි කිරීම ගිණුම් කියලා කිව්වත් ඒවා කෙටි කාලීන තැන්පතු. ඒවා කෙටි කාලීන තැන්පතු වුණාට ජනතාවට බැංකුව ගැන යම්කිසි හොඳ විශ්වාසයක් බැංකුව ආකර්ෂණීය වෙන ජනතාවට අනිවාර්යයෙන්ම තැන්පතු ප්‍රමාණය වැඩි වෙනවා තැන්පතු ආපසු ගැනීම හරි අඩු වෙනවා. මිනිස්සුන් අමතක වෙනවා සල්ලි දැම්මයි කියලා බැංකුවේ. සල්ලි ගන්න නැහැ කවදාවත්. හැමදාම ඉන්න වැඩි වෙනවා මිස. ඒක සිද්ධ වෙන්නේ බැංකුව හරිහැටි පරිණති පරිවර්තනය සිද්ධ කරනවා නම් ඒ කියන්නේ මූල්‍ය අතරමැදිකරන එක ක්‍රියාවක්. ඊළඟ එක තමයි වටිනාකම් පරිවර්තනය. ඒ කියන්නේ අපිට ඉන්නවා මහා විශාල තැන්පතුකරුවෝ කීප දෙනෙක් නෙමෙයි. සාමාන්‍ය ප්‍රමාණය තැන්පතු කරන විශාල තැන්පතුකරුවන් රාශියක් ඉන්නවා. අන්න ඒක තමයි ඊළඟ වැදගත්කම. එතකොට බලන්න එතනදී බැංකුවට දෙන අවදානම හරි අඩුයි. ද්‍රවශීලතාවය තාමත්ම ලස්සනට පාලනය කරන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි එක. වටිනාකම් පරිවර්තනය. තුන්වෙනි එක තමයි අවදානම් විවිධාංගීකරණය. ඒ කියන්නේ අර අපි කිව්වා වගේ එක්කෙනෙක් ලියලා තිබුණා උත්තරේ. මේ අවදානම් විවිධාංගීකරණය තුළින් අපිට විශාල ආදායම් වැඩි කරගන්න පුළුවන්. මොකද හේතුව අවදානම් විවිධාංගීකරණය කරාම අපේ ණය අක්‍රිය භාවයට පත්වීම කියන එක අපිට ගොඩක් අඩු කරන්න පුළුවන්. ගොඩක් අඩු කරන්න පුළුවන්. එහෙම වුණාම අපේ පොලි ආදායම් වැඩි කරගන්න පුළුවන්. ඊළඟට අපේ සාමාන්‍යයෙන් අපේ පොලි නොවන වියදම් තියෙනවානේ. ඒ පොලි නොවන වියදම් අපිට අඩු කරගන්න පුළුවන්. අපි කාර්යක්ෂම ගනුදෙනුකාර සේවයක් කරනවා නම් කාර්යක්ෂම
කාර්යාල පරිපාලනයක් කරනවා නම් ඒකත් කරන්න පුළුවන්. එතකොට මේ සියලුම දේවල් අපිට කියන්න පුළුවන්. ගාස්තු පාදක සහ ගාස්තු පාදක නොවන පොලි පාදක නැතිව ගාස්තු පාදකයෝ දිනන ඒවා අපිට වැඩි කරන්න පුළුවන්. එතකොටත් ආදායම වැඩි වෙනවා. පොලි ආදායම විතර නෙවෙයි අනිත් ආදායමත් වැඩි වෙනවා. ඔය වගේ දේවල් අපිට මේ බැංකුවට අපිට කියන්න පුළුවන්. මේවා කරන්න කියලා. දැන් බලන්න අපි බැලුවොත් එහෙම අපි බැලුවොත් එහෙම මේ බැංකුවේ බලන්න පොලි නොවන වියදම් කියන එක 2018 16000ක් වෙලා තියෙනවා 2019 20000ක් වෙලා තියෙනවා බලන්න වැඩිවීමක් සෑහෙන වැඩිවීමක් පොලි නොවන වියදම් පොලි වියදමුත් වැඩි වෙලා තියෙනවා 43000 ඉඳන් 60000 වෙනකම් ඒක තමයි මේ ලාභය බලන්න බෑ මෙච්චර බලන්න මේ වත්කම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා 660,000 ඉඳන් 9,90,000 දක්වා 999,000 දක්වා වැඩි වෙලා තියෙනවා මෙච්චර ගොඩක් වැඩි වෙලා තියෙද්දි වත්කම් ලාභය වැඩිලා තියෙන්නේ කොච්චරද? ඉතාමත් අඩු ප්‍රමාණයක්. දැන් අපි මෙහෙම කරමු. දැන් මම ඔබට කියනවා දැන් ඔබ ගණනය කරන්න මෙන්න මේක. ලාභයේ වර්ධනය ගණනය කරන්න. ලාභයේ වර්ධනය 2018 හා 2019 අතර වසර දෙක අතරදී ලාභ වර්ධනය සහ එම වර්ෂ දෙක අතරදී වත්කම් වර්ධනය ගණනය කරන්න බලන්න. මොකද ගණනය කරන්න ඕන වත්කම් වර්ධනය සහ ලාභයේ වර්ධනය වීම. ලාභයේ වර්ධනය. හොඳයි. ගණනය කරන්න බලන්න. එතකොට අපිට එක ෆිගර් එකයි එන්නේ. අපි ගණනය කරන්නේ එතකොට වර්ධනය, growth එක. ඒ growth එක අපි ගණනය කරන්නේ 2018 ඉඳන් 2019 වෙනකොට කොච්චර වර්ධනය වුණාද කියන එක. ගණනය කරන්න බලන්න බදු පසු ලාභයේ වර්ධනය වුණ කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඔව් ලාභයේ වර්ධනය යම් කිසි ප්‍රමාණයක් එනවා. ඊළඟට බලන්න වත්කම් වර්ධනය කොච්චරද කියලා. අපි දැන් මේ දෙක සංසන්දනය කරමු. ලාභය වර්ධනය වීම සහ වත්කම් වර්ධනය වීම. බලමු කීයද එන්නේ කියලා. බලන්න වර්ධනය කීයද කියලා ගන්න. මම දැන් සූදානම් වෙන්නේ වත්කම් වර්ධනය සහ ලාභය බදුපසු ලාභයේ වර්ධනය කියන එක සංසන්දනය කරන්න. ඔව් උත්තර ගන්න බලන්න. ඔව් බොහොම හොඳයි. ප්‍රංශලා දීලා තියෙන උත්තරයක්, ලායති උත්තරයක් දීලා තිනවා. අමන්දා දීලා තියෙන උත්තරයක්. උෂානි හොඳයි බොහොම හොඳයි. දැන් ඔබට මොකද පේන්නේ මේකෙන්? වත්කම්
බදුපසු ලාභයේ වර්ධනයට සාපේක්ෂව වත්කම් වර්ධනය කරන කොහොමද හිතන්න පුළුවන්? එහෙම නැත්නම් අනිත් පැත්තෙන් බැලුවොත් වත්කම් වර්ධනයට සාපේක්ෂව ලාභය වර්ධනය වෙලා තියෙනවද? නැහැ. ඉතාමත්ම අඩුවෙන් තමයි ලාභය වර්ධනය වෙලා තියෙන්නේ. වත්කම් වර්ධනය වෙලා තියෙනවා 150කින්. මොකද්ද මේකෙන් තේරෙන්නේ? ඔව්. 150කින් වත්කම් අඩු වෙලා තිබුණාට ලාභය වැඩිලා තියෙන්නේ 5.2යි. මොකද්ද මේකෙන් අපිට ගම්ම්‍ය වෙන්නේ? ඔව්. දැන් ඒක තමයි. මම ඔබට කියන්නේ දැන් මේ ඉලක්කම් විතරක් තිබුණාට අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි ඉලක්කම් වලින් යම්කිසි හැඟීමක් අදහසක් ගන්න ඕන. යම්කිසි තීරණ ගන්න වෙනවා අපිට. දැන් මම අහන ප්‍රශ්නේ මේකයි. දැන් ඔබට පැහැදිලි වුණා හැමෝටම මෙම බැංකුවේ බදුපසු ලාභය වර්ධනය වීම සහ වත්කම් වර්ධනය කියන එක අපි සංසන්දනය කරොත් අපිට පේනවා විශාල පරතරයක්. විශාල වෙනසක් පේනවා. ඒ කියන්නේ වත්කම් වර්ධනය වෙනවා 150කින්. හැබැයි ලාභයේ වර්ධනය වෙලා තියෙන්නේ. බදුපසු ලාභයේ වර්ධනය වෙලා තියෙන්නේ 5.26කින්. දැන් මොකද්ද මේකට හේතුව කියලා ඔබ හිතන්නේ? බොහොම හොඳයි. නිමාෂාගේ උත්තරේ ඉතාමත්ම සාර්ථකයි. වත්කම් නිසි ආකාරයකට නිවැරදි ආකාරයකට උපයෝජනය කරලා නැහැ. බොහොම හොඳයි. බොහොම හොඳයි. නවෝදයාගේ උත්තරෙත් හරි. ආයෝජනය කරලා නැහැ කොටින්ම. වෙනත් වචනයෙන් කියනවා නම් මෙතන අක්‍රිය ණය ගැන කතාවක් කියලා නැති වුණාට අපිට පැහැදිලි වෙන දේ තමයි අක්‍රිය ණය සෑහෙන ප්‍රමාණයක් ඇති. ඒ කියන්නේ පොලි ආදායම අඩු වෙන්නේ. බදුපසු ලාභය අඩු වෙන්නේත් ඒකයි. දැන් වැඩි වෙච්ච වත්කම් ප්‍රමාණය හැටියට ඒක වැඩි වෙලා නැහැ. ඔව් මේ ආයෝජනයක නැත. හැබැයි අපි ඒකත් එක්ක කියන්න පුළුවන් ආකාරක්ෂම මූල්‍ය කර්මනාය කියන එක මොන කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම කමක් නැහැ මම ඒක බාර ගන්නම් උත්තරේ. හැබැයි අපි දැන් මෙහෙම ජෙනරල් ඒ කියන්නේ පොදු උත්තරයක් දීලා මම හිතන්නේ ඒක හරියයි කියලා ඔබට සිද්ධ වෙනවා. ඇයි අපි ආකාරක්ෂම මූල්‍ය කර්මනාකරණයක් කියලා කියන්නේ? ඒකයි අපි කියන්න ඕන. එහෙමනම් අර ඉස්සර දුන්න උත්තර තමයි සාර්ථක. මම ඒගොල්ලෝ කියනවා ආයෝජනය කරලා නැහැ හරියට. ඒකත් අපි තවදුරටත් විස්තර කරන්න ඕන. අපිට කියන්න පුළුවන් මෙම සංඛ්‍යා වලින් එන්න තමයි දර්ශක වලින් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ බැංකුවේ සැලකිය යුතු ප්‍රමාණයක් අක්‍රිය ණය ඇති කියන දැන් මෙතන දත්තේ ඒක දීලා නැහැ. නමුත් අපිට පොඩි කියන්නේ පොඩි හෝඩුවාවක් එනවා මේ ඉලක්කම් වලින්. මේ ඉලක්කම් වලින් එන හෝඩුවාව තමයි අක්‍රිය ණය අනුපාතය සෑහෙන වැඩි ඇති මේ බැංකුවේ. ඒක තමයි අපිට දෙන්න පුළුවන් උත්තරේ. ඒක තමයි අපි කියන්නේ අර කවුරු හරි කිව්වා වත්කම් නිවැරදි ලෙස ආයෝජනය කරලා නැහැ කියලා. ඒ කියන්නේ වත්කම් ආයෝජනය කරලා තියෙන්නේ මේ අක්‍රිය ණය වලට. එතකොට ඒකෙන් ලැබීමක් නැහැ නේ. එහෙම නැත්නම් සමාජයට ආයෝජනය කරලා ඇති ඉතාමත්ම සුළු පොලියක් ලබා දෙන ওই භාණ්ඩාකාර බිල්පත් වල වගේ ඒවා ආයෝජනය කරලා ඇති. පැහැදිලි නේද? දැන් අපි හිතමු දැන් 150කින් වැඩි වුණා කියන්නේ දැන් බලන්න මේකේ අපි ගණනය කරලා බැලුවම පේනවා 660,000ක් නේ 2018 තිබිච්ච මුළු වත්කම් ප්‍රමාණය 2019 එක 990,000ක් වුණා. එතන 990න් 660ක් අඩු කරාම 330ක් එනවා. ඒ කියන්නේ 330,000 වැඩි කරලා තියෙන්නේ බොහෝ විට ඒ 330,000 විතර ඇති භාණ්ඩාකාර පිළිපත්. ඒක විදියක්. එහෙම නැත්නම් ඒ 330,000 දුන්න ඒවායින් අපි හිතමු 200ක් 200,000 විතර අක්‍රිය වුණයි කියලා. ඒත් ඔය වැඩේ වෙනවා. පැහැදිලි නේද දැන් වැඩේ? හොඳයි. දැන් එතකොට දැන් මම මේ පෙන්නන්න හදන්නේ ඔබට මේ ඉලක්කම් විතරක් අපිට වැඩක් නැහැ. ඒ ඉලක්කම් වලින් අපිට එක්තරා කතාවක් හදන්න පුළුවන් වෙන්න ඕන. ඒ කතාව තමයි වැදගත් වෙන්නේ. ඉලක්කම් නෙමෙයි. ඉලක්කම් ගැන අපි දෙන
නිර්වචන සහ පැහැදිලි කිරීම තමයි වැදගත් වෙන්නේ. මේ පැහැදිලි කිරීම කියලා කියන්නේ විශ්ලේෂණයක්. හොඳයි. දැන් අපි ආයසරයක් යමු අපේ ගැටලුවට. හොඳයි. දැන් ඔබට පෙනුණා නේද? මේ වර්ධනය දිහා බැලුවම වත්කම් වර්ධනය සහ බදුපසුලාභයේ වර්ධනය සංසන්දනය කරන අපිට පේනවා. බදුපසුලාභයේ ඉතාමත්ම සුළු ප්‍රමාණයකින් වර්ධනය වෙලා තියෙද්දි වත්කම් ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ 50ක වර්ධනයක් කියන්නේ substantial increase, substantial growth එකක්. හැබැයි after tax profit එක grow වෙලා තියෙන්නේ very marginally කියලා අපි කියනවා. Marginal growth of pre-tax profit. Pre-tax නෙවෙයි post after tax profit. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් බලන්න තව එකක් අපිට මෙතන බලන්න පුළුවන්. දැන් මම තව පොඩි අභ්‍යාසයක් දෙන්න. පොලි ආදායමේ වර්ධනය සහ පොලි වියදමේ වර්ධනය ගණනය කරන්න බලන්න. මේ අවුරුදු දෙක අතරේදී. Growth of interest income and growth of interest expenses. ඒ කියන්නේ පොලි ආදායම වර්ධනය සහ පොලි වියදම් වර්ධනය ගණනය කරන්න බලන්න. ප්‍රතිශතයක් හැටියට. ඔව්. බලමු අපි ඔයගොල්ලන්ට එන උත්තර. දැන් අපි බලමු සංසන්දනය කරමු පොලි ආදාය වර්ධනයයි පොලි වියදමේ වර්ධනයයි. ඔව්. පොලි ආදායම වර්ධනය වෙලා තියෙන 26.67කින්. පොලි වියදම් වර්ධනය වෙලා තියෙනවා 39.53කින්. ඔව් හරි. ඔයගොල්ලන්ගේ ඉලක්කම් ටික හරි. ඉලක්කම් ටික හරි. දැන් මොකද්ද මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ? පොලි ආදායමට වඩා වැඩි වේගයකින් පොලි වියදම වැඩි වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි සුද්ධ පොලි යාන්ත්‍රිකය අඩු වෙලා තියෙන්නේ. පැහැදිලි නේද කතාව? සුද්ධ පොලි යාන්ත්‍රිකය අඩු වෙලා තියෙන්නේ මොකද්ද හේතුව? පොලි ආදායමේ වර්ධනයට වඩා වැඩි පොලි වියදමේ වර්ධනය. එhmenan ඔන්න අපිට බැංකුවට උපදේශයක් දෙන්න පුළුවන්. ඊළඟ අවුරුද්දේදී වග බලා ගන්න පොලි ආදායම වර්ධනය පොලි වියදමේ වර්ධනයට වඩා වැඩි කරගන්න. තවත් ඔන්න අපිට ඕනනම් තවත් උපදේශයක් දෙන්න පුළුවන්. දැන් මතක තියාගන්න මෙවැනි දේවල්. ඔව්. පියුමිගේ උත්තර ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව්. දැන් ඒක එන්නේ මෙහෙමයි. පොලි පොඩ්ඩක් ඉන්න බලන්න. අන්නසරන් කායිසර ගන්නම්කෝ ඒක. දැන් බලන්න මෙතන තියෙනවා පොලි ආදායම 2018 දී 75000යි 2019 දී 95000යි. අපි කොහොමද වර්ධනය බලන්නේ 95000න් 75000ක් අඩු කරනවා. එතකොට 20000යි 20000 බෙදනවා 75000යි. ඒන උත්තරේ 100න් වැඩි කරනවා. එතකොට තමයි ඔය උත්තරේ එන්නේ. ඒ කියන්නේ 20000 බෙදීම 75000. එතකොට අපි දෙනවා 26.66 කියලා උත්තරේ.
ඒ කියන්නේ පොලි ආදායම වර්ධනය 2018 සහ 2019 වසරට සාපේක්ෂව 2018 වසරේ සිට 2019 වසර දක්වා පොලි ආදායම වර්ධනය වෙලා තිනවා 26.66කින්. පොලි වියදම වර්ධනය කොහොමද අපි හොයන්නේ? 60000න් අඩු කරන්න 43000ක්. ඒතකොට 17000 යන්නේ උත්තරේ. 17000 බෙදනවා 43000න්. එතකොට එන්නේ කීයද? එතකොට එන්නේ 39.53යි. අපිට පැහැදිලිවම පේනවා පොලි ආදායමේ වර්ධනය 26.6ක් වෙද්දී පොලි වියදමේ වර්ධනය 39.53ක් වෙලා තියෙනවා. මේක තමයි ශුද්ධ පොලි යාන්ත්‍රකයේ අඩුවීමට හේතුව. හොඳයි. දැන් මම හිතනවා ඔබට සාමාන්‍යයෙන් අවබෝධයක් ලැබෙන්නේ නැති. දැන් මම බලාපොරොත්තු වෙන්නේ මේක කටපාඩම් කරන එක නෙමෙයි. දැන් මගේ අවශ්‍යතාවය තියෙන ඔබට මේක පැහැදිලි කරන්න අපි මොන විදියට මේක බලන්න ඕන කියලා. මොකද මේ ඉලක්කම් ගණනය කිරීම කියන එකම නෙමෙයි මෙතන වැඩේ. මොකද ඒ ගණනය කිරීමත් අවශ්‍යයි. නමුත් ඒ ගණනය කිරීමෙන් වැඩේ ඉවර වෙන්නේ නැහැ. ඒක තමයි ඔබ දැනගන්න ඕන කාරණා. වැඩේ ඉවර වෙන්නේ බොහොම ලස්සනට අපි තර්කානුකූලව මේ විශ්ලේෂණය සිද්ධ කරන්න ඕන. දැන් අපි බලමු මේකට අදාළ නැති වෙනත් ඉලක්කම් ටිකක් සම්බන්ධ කරලා අපි මේ තව දේවල් ටිකක් ගණනය කිරීමක් කරමු. දැන් මම බෝඩ් එකේ දාන්නම් මේ ටික. ඊට පස්සේ බෝඩ් එකේ තියෙන එකයි මේකයි එකට සම්බන්ධ කරන්න අපිට පුළුවන් වෙයි. ඒ ගණනය කිරීම ටික කරන්න. හොඳයි. දැන් බලන්න මෙතන දැන් මම කිව්වා ඔබට මේ බැංකුවේ අක්‍රමික ණය කොච්චරද කියලා දීලා නැහැ. නමුත් අපිට පැහැදිලිව පේන දෙයක් තමයි අක්‍රමික ණය සෑහෙන තියෙනවා. හොඳයි. දැන් මම හොඳයි. තව හොඳ ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන් මේ ගැටලුව දිහා බලලා අලුතෙන් දෙයක් දෙන්නේ නැතුව. හොඳයි. දැන් මම අහනවා ඔබෙන් මෙම බැංකුවේ 2018 වසරේදී මුළු ආදායම කොච්චරද? මුළු ආදායම. දෙදස් 18 හොයන්න 2019 හොයන්න. මුළු ආදායම. දැන් මේ පොලි ආදායම මේ දීලා තියෙන්නේ. මුළු ආදායම මම අහන්නේ. ඒක නිකන් බලලා කියන්නත් පුළුවන්. ඔව්. යන්නකො මුළු ආදායම. දෙදස් 18 මුළු ආදායම සහ 2019 මුළු ආදායම. අසූ 6,190 හරි. හරි කොහොම හරි. හොඳයි. දැන් ඔය වගේම හොයන්න බලන්න මුළු වියදම. මුළු වියදමත් හොයන්න. දැන් මුළු ආදායම අපි හෙව්වා 2018 දී 86000යි 2019 දී 109යි. මුළු ආදායම. මුළු වියදම හොයන්න. මුළු වියදමත් හොයන්න. මුළු වියදම හොයන්න. ඉතින් පහසුයි ඒක බොහොම පොඩියෙන් අපිට ඒක ගණනය කරන්න පුළුවන්. මේක පොඩ්ඩක් කල්පනා කරලා බලුවම ලේසියෙන් කියන්න පුළුවන්.
මුළු වියදම කියන්නේ. අවුලායතිගේ උත්තරේ හරි. නුවන්තිකා හරි. ඔෂානි හරි. හරි. දැන් බලන්න එතන මොකක්ද අපි කරේ? මුළු වියදම කියන්නේ පොලී වියදම තියෙනවා 43ක් 33000ක්. පොලී නොවන වියදම තියෙනවා 16000ක්. එතන එකතු වෙනවා 59ක්. ඊළඟට සේවක පිරිවැය තියෙනවා 6000ක්. ඒතර 65යි. 59යි 65යි. 65ක් තමයි එන්නේ 2018 මුළු වියදම. 2019 මුළු වියදම එනවා 60යි 21යි 81යි 81යි 8යි කියන්නේ 89 800යි. හරි. එතකොට 2018 මුළු වියදම 65000යි 2019 මුළු වියදම 89800යි. කොහොම හොඳයි. ෆාතිමා දාලා තිනවා ආපු විදිය. එතන අනිත් අයට බලා ගන්න පුළුවන් ඒක. ඕන්නම් 43000 එකතු කිරීම 16000 එකතු කිරීම 6000. දැන් අපිට තියෙනවා තවත් හොඳ මේ මොකක්ද හොඳ දර්ශකයක් ගණනය කරන්න. මොකක්ද? පිරිවැය cost to income ratio. පිරිවැය මත ආදායම. අපි දැන් මුළු පිරිවැය ගණනය කරා නේද? මුළු වියදම. මුළු වියදම කියන්නේ මුළු පිරිවැය. මුළු ආදායම ගණනය කරා. මුළු වියදම ගණනය කරා. දැන් මොකද අපි කරන්න ඕන? මුළු වියදම මුළු ආදායමෙන් බෙදනවා. සියෙන් වැඩි කරනවා. cost to income ratio කියන්නේ ඒක තමයි. බලමු ඒකත් හදමු. දැන් අපි ඊළඟට ගණනය කරන්න හදන්නේ cost to income ratio. දැන් අපි ගත්තොත් 2018 අවුරුද්දේදී අපි 65000 කියලා කිව්වේ මුළු වියදම. එතන මුළු ආදායම කොච්චරද? ඒ අවුරුද්දේ 2018 මුළු ආදායම අපි ඉස්සෙල්ලා හෙව්වනේ. කීයද ඒක ආවේ? 59යි. 59. sorry. 59 නෙමෙයි. ඔව් 86. මුළු ආදායම 86යි. 2018. එතකොට මුළු වියදම කොච්චරද? 65යි. ඊළඟට 2019 මුළු ආදායම 109යි. වියදම කොච්චරද? 89800යි නේ. හොඳයි. දැන් ඔය ඕකෙන් අපිට පුළුවන් cost to income ratio හොයන්න. හොයන්න බලන්න දැන් වියදම සහ ආදායම අතර අනුපාතය අවුරුදු දෙකටම 2018 2019 සම්බන්ධයෙන්
ඔව් ශානිගේ උත්තරේ හරි. ඔව් 82.38 හෝ 39. 2018 දී cost to income ratio එක 70.5යි. 2019 දී cost to income ratio එක 82.38යි. දැන් මොකද්ද මේකෙන් කියන්නේ? cost to income ratio එක අඩු වෙන එකද හොඳ වැඩි වෙන එකද? cost to income ratio එක අඩු වෙන එකද හොඳ වැඩි වෙන එකද හොඳ? මම තව ප්‍රශ්නයක් අහනවා. cost to income ratio එක අඩු වීමද හොඳ වැඩි වීමද? ඔව් අඩු වෙන එක තමයි හොඳ. හැබැයි දැන් මොකද මේ බැංකුවේ වෙලා තියෙන්නේ? වැඩි වෙලා නේද? දැන් පේනවා නේද ප්‍රශ්නේ මොකක්ද කියලා? ඒ කියන්නේ බැංකුව හිතකර තත්ත්වයකට නෙමෙයි අවිල්ලා තියෙන්නේ. අහිතකර තත්ත්වයකට තමයි බැංකුව මුහුණ දීලා තියෙන්නේ. cost to income ratio එක අඩු දැන් අපිට උන්නම් බැංකුවට කියන්න පුළුවන් ඊළඟ අවුරුද්දේදී ඔය cost to income ratio එක අඩු කරගන්න වෑයම් කරන්න කියලා. ඒකට කරන්න වෙන්නේ ඉන්කම් එක වැඩි කරලා cost එක අඩු කරන එක. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. ආදායම් වැඩි කරලා පිරිවැය අඩු කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. හොඳයි. දැන් අපි මම හිතන්නේ ඔබට මම උත්සාහ කරේ මේ ඉලක්කම් විතරක් ගණනය කිරීම නෙමෙයි අපි කරන්න ඕන. ඒ ඉලක්කම් ගණනය කිරීම තුළින් අපි යම්කිසි දර්ශක අරගෙන ඒ දර්ශකවල යම්කිසි පැහැදිලි තේරුමක් ලබාගෙන ඒ තේරුම අනුව අපි විශ්ලේෂණයක් සිදු කරන්න ඕන සහ කමෙන්ට්ස් දෙන්න ඕන. යම් අදහස් ප්‍රකාශ කරන්න ඕන. ඒ අදහස් ප්‍රකාශ කිරීම තුළින් තමයි අපි උත්සාහ කරන්නේ අනාගතය සම්බන්ධයෙන් තීරණ ගැනීම. ඒතර මේක තමයි මේ වගේ අධ්‍යයනයක වැදගත්කම තියෙන්නේ. ඒකයි. හොඳයි දැන් අපි බලමු ඊළඟට අපි අලුත් පාඩමකට යනවා මේ අවදානම සම්බන්ධයෙන්. අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් අලුත් පාඩමකට යනවා. දැන් මේ පාඩම මම හිතන්නේ ඉතාමත් වැදගත් පාඩමක් කියලා මම හිතනවා. අපි මේ මෙතෙක් කල් ඉගෙන ගත්ත හැමදේම අපිට භාවිතා කරන්න සිද්ධ වෙයි මෙතනදී. දැන් බලමු අපි ඒක කරන්න. මම මේක නම් කරලා තියෙන්නේ වාණිජ බැංකු සඳහා ඒකාබද්ධ අවදානම් කළමනාකරණය කියලා. වාණිජ බැංකුවක් එහි මෙහෙයුම් චක්‍රය තුළ මුහුණ පාන අනිශ්චිතතාවයන් නිසා අලාභ සහ හානි සිදුවීමට ඉඩ ඇත. දැන් අපි දන්නවා බැංකු ව්‍යාපාරය ගැන කල්පනා කරොත් අපි බැංකු ව්‍යාපාරය නෙමෙයි ඕනම ව්‍යාපාරයක් ගැන කල්පනා කළොත් අපිට කියන්න පුළුවන් දේ තමයි ඕනම ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒ ව්‍යාපාරයට මුහුණ දෙන්න වෙන යම්කිසි ගැටලු තියෙනවා සහ අවිනිශ්චිතතාවයන්. ඒ නිසා අලාභ වගේ දේවල් වෙන්න පුළුවන් ඒ වගේම හානි වෙන්න පුළුවන්. මෙන්න මේකට තමයි අපි කියන්නේ අවදානම කියලා. වෙන්න පුළුවන් දේ වෙලා නැහැ තාම. නමුත් වෙන්න ඉඩ තියෙන එකට තමයි අපි අවදානම කියලා කියන්නේ. එතකොට අපි කියන ඒවාට විභව අලාභ කියලා. potential loss. දැන් විභව කියන එකේ තේරුම තාම වෙලා නැහැ. නමුත් වෙන්න ඉඩ තියෙනවා කියන එක. මොකද මේ වෙන්න ඉඩ තියෙන එකට තමයි අපි අවදානම කියලා කියන්නේ. මොකද අවදානම කියන්නේ අලාභය කියන එක නෙමෙයි. අලාභයක් වෙන්න තියෙන ඉඩකඩ තමයි අපි අවදානම කියලා කියන්නේ. දැන් මේ අවිනිශ්චිතභාවය නැත්නම් වෙනස් වීම ස්වභාවයට සාපේක්ෂව අපි මේ අවදානම කුමක්ද කියලා අපි අඳුන ගන්නවා. අපි ඉතින් ඒවට වෙන වෙන නම් දීලා තියෙනවා. ඒ නම් දීලා තියෙන්නේ මේ අවදානමේ ස්වභාවය ගැන කල්පනා කරලා. දැන් මම මෙතන පෙන්නලා තියෙන්නේ වාණිජ බැංකුවක වත්කම් සහ වගකීම් ව්‍යුහය. දැන් මොකද්ද මේකෙන් අපි කියන උත්සාහ කරන්නේ?
දැන් බලන්න මේකේ වගකීම් කියන එක පෙන්නලා තියෙන්නේ වම් පැත්තේ. වත්කම් කියන එක පෙන්නලා තියෙන්නේ දකුණු පැත්තේ. දැන් ඔබට දැන් මේක දිහා බලලා ඔබට කියන්න පුළුවන් මොකද්ද මේකේ මුළු වත්කම් ප්‍රමාණය කියලා. මුළු වත්කම් ප්‍රමාණය කොච්චරද මේකේ? මේ බැංකුවේ. කියන්න බලන්න උත්තරේ. ඔව්. පහසු උත්තරයක් තියෙනවා. මුළු වත්කම් ප්‍රමාණය කියන්නේ 1000යි. ඔව්. හරි. 1000යි. දැන් මම තව පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් මේකේ වට කියන්න ගනුදෙනුකරුවන්ට ලබා දුන්න ණය ප්‍රතිශතය කොච්චරද කියලා. මුළු වත්කම් වලින්. මුළු වත්කම් වලින් ණය ප්‍රතිශතය කොච්චරද කියලා. ගනුදෙනුකරුවන්ට ලබා දුන්න ණය. ඒකත් පහසුවෙන් ගණනය කරන්න පුළුවන්. මොකද මුළු වත්කම් ප්‍රමාණය 1000යි කියලා කියන හින්දා. ඔව් බොහොම හොඳයි. 55යි. ඒ කියන්නේ මේ බැංකුවේ මුළු වත්කම් වලින් 55ක් තියෙන්නේ ණය මුදල්. ගනුදෙනුකරුවන්ට ලබා දුන්න ණය මුදල්. ආයෝජන පිළිම තියෙනවා 190ක. ඒ කියන්නේ 19%යි. ආයෝජන. අපිට පේනවා ආයෝජන කියන එක ප්‍රතිශතයක් වශයෙන් අඩුයි. ණය තමයි ප්‍රතිශතයක් හැටියට වැඩි. දැන් මෙතන පේනවා පොලි රහිත වත්කම් තියෙනවා බිලියන් 200ක්. ඒ කියන්නේ 120ක් තියෙන පොලි රහිත වත්කම්. ඒ කියන්නේ උපයන් නැති වත්කම්. ඊළඟට අපි වගකීම් පැත්ත බැලුවොත් මුළු වගකීමුත් 1000 වෙනවනේ. ඒ 10න් 700ක් තියෙන්නේ තැන්පතු. ප්‍රාග්ධනය බිලියන 80යි තියෙන්නේ. හොඳයි. දැන් ප්‍රාග්ධනය සහ වත්කම් අතර අනුපාතය කොච්චරද? ප්‍රාග්ධනය සහ වත්කම් අතර අනුපාතය. කියන්න බලන්න. ප්‍රාග්ධනය සහ මුළු වත්කම් අතර අනුපාතය. ඒක පැහැදිලි. ඒක ඉක්මනට කර ගන්න පුළුවන් අපිට. ප්‍රාග්ධනය සහ මුළු වත්කම් අතර අනුපාතය. ඔව් දැන් එක්කෙනෙක් අහලා තියෙනවා මේ මුළු වත්කම් 1000ක් උනේ කොහොමද කියලා. බලන්න වත්කම් පැත්ත බලන්න ස්ථාවර වත්කම් තියෙනවා 60ක්. 150යි 60යි කියන්නේ 610යි. ආයෝජන තියෙනවා බිලියන 190ක්. 610යි 190යි කියන්නේ පොලි රහිත වත්කම් තියෙනවා 200ක්. 800යි 200යි කියන්නේ 1000යි. හොඳයි අර මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බලන්න. ප්‍රාග්ධනය සහ වත්කම් අතර අනුපාතය කොච්චරද කියලා. ඔව් හොඳයි. අමා උත්තර දීලා තිනවා චතුර තියෙනවා ඔෂානි හරි 108යි. දැන් ඔබ මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් අපි මේ ගණනය කරේ ප්‍රාග්ධනය සහ වත්කම් අතර අනුපාතය. දැන් අපි ඒ ගණනය කරාම ඒක සමාන වෙනවද ප්‍රාග්ධන ප්‍රමාණතාවට? ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියලා එකක් මතකද අපි කතා කරා? දැන් අපි ගණනය කරපු එක ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයත් එක්ක සම්බන්ධයක් තියෙනවද නැත්නම් ඒක නෙමෙයිද වෙන එකක්? ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය නෙමෙයිද අපි ගණනය කරේ වෙනත් එකක්? ඔව්ද නැද්ද කියලා කියන්නේ? ඔව් සම්බන්ධයක් තියෙනවා. හැබැයි සම්බන්ධයක් නැහැ කියන බෑ. හැබැයි ඒක නෙමෙයි අපි ගණනය කරේ. දිලිනේක උත්තරේ යම් කිසි ප්‍රමාණයකට හරි නමුත් සම්බන්ධයක් තියෙනවා. පොඩි සම්බන්ධයක් තියෙනවා. මොකද අපි ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ගණනය කරනකොටත් අපි ගණනය කරන්නේ
ප්‍රාග්ධනය වෙදීම වත්කම් නෙමෙයි එතන තියෙන්නේ අවදානම් බරිත වත්කම් කියලා තියෙනවා. අන්න average weighted risk weighted assets risk weighted average එකක් තියෙන්නේ. දැන් මේකේ risk weight කළා නැහැ. ඒතකොට 108යි. හොඳයි දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලන්ගේ. අපි මේකේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ගත්තොත් ඒකේ අගය 108ක් වෙයිද ඊට වඩා වැඩි වෙයිද අඩු වෙයිද? ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය දැන් අපි මේ ගණනය කරපු අගයට වඩා වැඩි අගයක් ගනීද අඩු අගයක් ගනීද? ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය. අඩු අගයක්ද වැඩි අගයක්ද ගන්න. මම අහන්නේ අනුපාතය ගැන. දැන් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියලා අපි ගණනය කරන්නේ ප්‍රාග්ධනය බෙදනවා අවදානම් බරිත වත්කම් වලින්. හරි. මුළු වත්කම් වලින් දැන් ඔය අපි 108 කියලා අපිට ආවේ ප්‍රාග්ධනය මුළු වත්කම් වලින් බෙදුවම. දැන් මම අහන්නේ ඒ අනුපාතය ගැන. ඒ අනුපාතය අඩු වෙයිද වැඩි වෙයිද කියලා තමයි මම අහන්නේ. දැන් මම හිතන්නේ මෙතන උත්තර දීලා දෙනවා සෑහෙන දෙනෙක් වැඩි වෙනවා කියන උත්තරය තමයි හරි උත්තරේ. අඩු වෙනවා කියන්නේ මොකද අඩු වෙන්නේ? වත්කම් වලගේ අඩු වෙනවා. මොකද අවදානම් බරිත වත්කම් කියන එක මුළු වත්කම් වලගේ වඩා අඩු වෙනවා සාමාන්‍යයෙන්. මොකද හැම එකේම හැම වත්කමකම අවදානම 100%ක් වෙන්නේ නැහැ. 100% වඩා අඩු අවදානම් තියෙන වත්කම් තියෙන හින්දා අවදානම් බරිත වත්කම් වලගේ අඩු වෙනවා මුළු වත්කම් වලගේට වඩා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ හරය අඩු වුණාම උඩ තියෙන ගාන වෙනස් වෙන්නේ නැත්නම් අනුපාතය වැඩි වෙනවා. උදාහරණයකට අපි හිතමු 8 බෙදී 80 බෙදීම 1000 නේ තියෙන්නේ. දැන් අපි ඉස්සල්ලාවේ 80 බෙදීම 1000. 1000 වෙනකොට මෙතන ආවනම් අපි හිතමු 800 කියලා. එතකොට 80 බෙදීම 800 කියන්නේ 10න් එකයි. 10න් එකයි කියන්නේ 110යි. 110 තමයි එතකොට ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතය වෙන්නේ. එතකොට 108ට වඩා වැඩි. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා. දැන් මම එතන ඔබට උත්සාහ කරේ ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතය කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. හොඳයි බලමු ඊළඟ කතන්දරේ මොකක්ද කියලා. බැංකු සමස්තයක් ලෙස මුහුණ දෙන ප්‍රධාන පෙළේ අවදානම්. දැන් මෙන්න මේ අවදානම් ගැන ඇයි මෙහෙම අවදානම් කර මුහුණ දෙන්නේ කියන එක තමයි මේකෙන් පෙන්නලා තියෙන්නේ. බැංකු තම මුළු වගකීම් සහ සැසඳීමේදී ඉතා අඩු ප්‍රාග්ධනයක් පවත්වාගෙන යනවා. දැන් බලන්න. දැන් අපි මේක අපිට හොඳම උදාහරණයකට ගත්තා. මේකේ බලන්න මුළු වගකීම් කියන 1000ක් වෙනවනේ. ඒතර 1000න් 80ක් තමයි මේ ප්‍රාග්ධනය තියෙන්නේ. ඉතින් ඒකම ලොකු අවදානමක්. ඒ කියන්නේ දැන් ලොකු තෝලනයක් තියෙනවා. මෙම හේතු නිසා බැංකු වෙනත් ආයතන වල විවිධ අවදානම් වලට මුහුණ පෑමේ තත්ත්වයක් ඇති වේ. දැන් මේකෙන් කියන්නේ වෙනත් ආයතන වල අවදානම් නැහැ කියන එක නෙමෙයි. හැබැයි බැංකු කියන ඒවා එම ආයතන මුහුණ දෙන අවදානම් වලට වැඩි අවදානමක්කට මුහුණ දෙනවා. මෙන්න මේවා තමයි මේ ප්‍රභේද. ඒ අවදානම් වල ප්‍රභේද තමයි යටින් දාලා තියෙන්නේ. ද්‍රවශීලතා අවදානම්. අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා liquidity risk කියලා. ණය අවදානම් credit risk. මෙහෙයුම් අවදානම operational risk. වෙළඳපොළ අවදානම market risk. දැන් මේවා ඔබ මතක තියාගන්න. ඉංග්‍රීසි වචන විශේෂයෙන් මතක තියාගන්න. liquidity risk එක ද්‍රවශීලතා අවදානම. credit risk එක ණය අවදානම. operational risk මෙහෙයුම් අවදානම. market risk වෙළඳපොළ අවදානම.
දැන් මේ අවදානම් පැන නගින විදිය අපිට විස්තරාත්මකව සොයා බලන්න සිද්ධ වෙනවා. අපි බැංකුවක ශේෂපත්‍රය දිහා බැලුවොත් අපිට පුළුවන් වෙයි මේ අවදානම් පැන නගින්නේ මේ බැංකුව පොතේ ශේෂපත්‍රයේ මොන මොන කොටස් වලින්ද කියලා. දැන් මොකද මේ සාමාන්‍යයෙන් අපි ශේෂපත්‍රයක් දිහා බැලුවම සහ ලාභාලාභ ගිණුමක් දිහා බැලුවම මේ දෙක සම්බන්ධ කරලා බැලුවොත් මේ ගනුදෙනු සහ ඒ ගනුදෙනු වල තත්ත්වයන් අපි සාමාන්‍යයෙන් දැනට ඔබ බැලුවොත් එහෙම බැංකුවක වාර්ෂික වාර්තාවක් බැලුවොත් ඒකේ මූල්‍ය වාර්තා තියෙනවා. ඒ මූල්‍ය වාර්තාව සඳහන් වෙන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ අපි ඒකට statement of financial position කියලා. නමුත් අපි සිංහලෙන් සාමාන්‍යයෙන් අපි ඉස්සර පාවිච්චි කරේ ඔකට balance sheet කියලානේ. ශේෂපත්‍රය. නමුත් දැන් ශේෂපත්‍රයක් නෙමෙයි එතන තියෙන්නේ. අපි ශේෂපත්‍රය කියන වචනේ පාවිච්චි කරන්නේ අපි කියන්නේ ඒකට මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව කියලා. මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව. එතකොට මේ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දිහා බැලුවම අපිට පුළුවන් ඒකේ තියෙන ගනුදෙනු මොන කොටසෙන්ද සිදුවෙන්නේ කියලා අඳුන ගන්න. දැන් මම මෙතන ඔබට පැහැදිලි කරන්නේ මේ ශේෂපත්‍රය දිහා බලලා. මේ ශේෂපත්‍රයේ තියෙනවා එක එක අයිටමයක්. ප්‍රාග්ධනය කියන එක තියෙනවා. තැන්පතු කියන එක තියෙනවා. ණය ගැනීම තියෙනවා. ස්ථාවරවත්කම් තියෙනවා. ගනුදෙනු කරනු ලබා දුන් ණය තියෙනවා. ආයෝජන තියෙනවා. පොලී රහිත වත්කම් තියෙනවා. දැන් මේවයි මේ තියෙන සියලුම ගනුදෙනු ප්‍රාග්ධනය සම්බන්ධ ගනුදෙනු, තැන්පතු සම්බන්ධ ගනුදෙනු, ණය ගැනීම සම්බන්ධ ගනුදෙනු, ස්ථාවරවත්කම් සම්බන්ධ ගනුදෙනු, ගනුදෙනු කරන ලබා දුන් ණය පිළිබඳ ගනුදෙනු, මේ සියලුම ගනුදෙනු, පොලී රහිත වත්කම් සම්බන්ධ ගනුදෙනු, ඒ ඔක්කොම ගනුදෙනු ඔක්කොම ටික අපි අරගත්තම ඒකට අපි නමක් කියනවා. අපි ඒවට කියනවා බැංකු පොතේ ගනුදෙනු කියලා. ඒ ගනුදෙනු සිද්ධ වෙන්නේ ප්‍රාග්ධනයේ ආරම්භය නම්, එහෙම නැත්නම් තැන්පතු ආරම්භය නම්, එහෙම නැත්නම් ණය ගැනීම ආරම්භය නම්, ස්ථාවරවත්කම් ගනුදෙනු කරන ලබා දුන් ණය ආරම්භය නම්, පොලී රහිත වත්කම් ආරම්භය නම්, අපි ওই සියලුම ගනුදෙනු හඳුන්වන්නේ බැංකු පොතේ ගනුදෙනු කියලා. අපි ඒකට ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවා. අපි කියනවා ඒකට banking book transactions කියලා. banking book transactions. දැන් මෙතන තියෙනවා තව පොඩි මම මෙතන ආයෝජන කියන එක ගත්තේ නැහැ. ආයෝජන කියන වචනේ මම මෙතන ගත්තේ නැහැ. ආයෝජන කියන එක ගන්න නැතුව මම අනිත් දේවල් දිහා බලලා තමයි මම කිව්වේ ඒ සියලුම දේවල් අපි ගන්නෙ බැංකු පොතේ ගනුදෙනු කියලා. ශේෂපත්‍රය ඇතුළේ තියෙන. හැබැයි ආයෝජන වලට මම ඒක ගන්න වෑයම් කරේ නැහැ. මොකද හේතුව? මේකට පොඩි හේතුවක් තියෙනවා. මේ ආයෝජන වලින් මම මෙතන ආයෝජන කියලා තිබ්බට මේ ආයෝජන විවිධ ආකාරයේ ආයෝජන මෙතන තියෙන්න පුළුවන්. අපි මේ ආයෝජන ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ප්‍රධාන කොටස්. එක කොටසකට අපි කියනවා මැචුරිටි එක දක්වා එහෙම නැත්නම් පරිණතිය දක්වා තියෙන ආයෝජන. ඒ කියන්නේ ඒවට කියනවා සාමාන්‍ය ආයෝජන කියලා. ඒ කියන්නේ ස්ට්‍රැටජික් ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ ඒකට කියනවා උපාය මාර්ගික ආයෝජන. ස්ට්‍රැටජික් ඉන්වෙස්ට්මන්ට්ස් එහෙම නැත්නම් ඒකට සමහර අපි කියනවා අපි ධනකාධිකරණයට පාවිච්චි කරන්නේ held to maturity කියලා. held to maturity investments held for maturity, held to maturity.
till maturity කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ පරිණතිය දක්වා අපි අතේ තියාගෙන ඉන්න ආයෝජන. තව જાතියක් තියෙන ආයෝජන අපි ඒවට කියනවා held for trading. වෙළඳාම සඳහා තබාගෙන ඉන්න ආයෝජන. නැත්නම් විකිණීම සඳහා තබාගෙන ඉන්න ආයෝජන. විකිණීම හෝ මිලදී ගැනීම. held for trading කියලා අපි කියන්නේ ඒකට. වෙළඳාම සඳහා වෙළඳ ආයෝජන. වෙළඳ ආයෝජන අපි ඒවට කියනවා. එතකොට ඒක තමයි දෙවෙනි කොටස. තව තියෙනවා available for trade කියන එකක්. අපි ඒ ගැන විශේෂ සැලකිල්ල දක්වන්නේ නැහැ. මේ available for trade කියන එක බොහෝ වෙලාවට ශේෂ පත්‍රයට යනවා. ඒ නිසා දැන් මතක තියාගන්න මම දැන් මේ ශේෂ පත්‍රය ගැන බලලා කිව්වා. ශේෂ පත්‍රයේ තියෙන ගනුදෙනු වලින් වෙළඳ ආයෝජන හැරුණාම අනිත් ඔක්කොම ඒවා බැංකු පොතේ ගනුදෙනු කියලා තමයි සලකන්නේ. banking book transactions කියන. වෙළඳ ආයෝජන විතරක් අපි සලකනවා trading book transactions කියලා කියන්නේ වෙළඳ පොතේ ගනුදෙනු කියලා. ඊළඟට දැන් තුන්වෙනි කොටසක් තියෙනවා. මොනවද? ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු. ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු කියලා කියන්නේ මේ ශේෂපත්‍රය තුල එක සටහන් කරලා නැහැ. මොනවද මේ ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු කියලා කියන්නේ? දැන් මම ඔබට පැහැදිලි කරා මීට ඉස්සෙල්ලා ආයෝජන නෙමෙයි අපි කිව්වා බැංකු අපකර කියලා જાතියක්. ඒක ශේෂපත්‍රයේ නෙමෙයි තියෙන්නේ ශේෂපත්‍රයෙන් එළියේ. off balance sheet items කියලා වට කියන්නේ. බැංකු අපකර ණයවර ලිපි ප්‍රතිග්‍රහණ පහසුකම් ඔන්න ඔය කාරණා. ඔය ටික ඔක්කොම ඒවයි ගනුදෙනු වලට අපි කියන්නේ off balance sheet transactions කියලා. ශේෂපත්‍රයෙන් පිටත ගනුදෙනු කියලා. එhmenan මේ බැංකුවක් සම්බන්ධයෙන් අපි කතා කරනකොට සිදුවෙන ගනුදෙනු මේ කොටස් තුනට බෙදන්න පුළුවන්. banking book transactions, trading book transactions, off balance sheet transactions. banking book කියන එක පළවෙනි එක. දෙවෙනි මෙහෙම පොතක් නැහැ නමුත් අපි ව්‍යවහාර කරන වචනයක් කියන්නේ. banking book transactions, then trading book transactions. තුන්වෙනි ආකාරය තමයි off balance sheet transactions. ශේෂපත්‍රයෙන් පිටත. දැන් මේ කොටස් තුනෙන්ම එක විදිහේ අවදානම් පැන නගින්න පුළුවන්. මේ කොටස් තුනේම ගනුදෙනු ආරම්භය මේ අවදානම් ඕනම එකක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඊට අමතරව දැන් අපි කතා කර අවදානම් වර්ග හතරක් ගැන. ද්‍රවශීලතා අවදානම්, එතකොට ණය අවදානම්, මෙහෙයුම් අවදානම්, වෙළඳපළ අවදානම්. ඔය අවදානම් හතර. ඒ හතරට අමතරව තවත් අවදානම් ප්‍රධාන අවදානම් වර්ග දෙකක් තියෙනවා බැංකුවක් සාමාන්‍යයෙන් මුහුණ දෙන. ආයතනය තුළ සිදුවන සියලුම ගනුදෙනු හෝ ඉන් පිට සිදුවන සියලුම ක්‍රියාකාරකම් හෝ වෙනත් උපාය මාර්ගික කටයුතු නිසා කීර්තිනාම අවදානම කියන එක ඇති වෙන්න පුළුවන්. අපි ඉංග්‍රීසියෙන් කියනවා reputation risk කියලා. reputation risk. ඒ වගේම තවත් අවදානම් වර්ගයක් තියෙනවා. ඒකට කියනවා උපාය මාර්ගික අවදානම් කියලා. ඒකට කියනවා strategic risk කියලා. හැබැයි මේව එකක්වත් මෙහෙයුම් අවදානම් කියන ගණයට වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක වෙනම අපි සලකනවා. දැන් ඊළඟට අපිට තියෙන ඒකාබද්ධ අවදානම් කළමනාකරණය සම්බන්ධ කතා කරන්න. මේක දීර්ඝ මාතෘකාවක්. ඒ නිසා මම හිතනවා ඔබට අද මේ සම්බන්ධයෙන් වෙලාව නැති වෙනවා. මම දැන් කැමති ඔබගේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් අපිට ඒ ගැටලුව සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් විනාඩි 4-5ක් තියෙනවා. ඒ 4-5 ඇතුළතදී පුළුවන් නම් ඔබ මෙතනින් chat එකෙන් එවන්න මොනවා හරි ගැටලුවක් තියෙනවනම්
ඔව්. දැන් අපි අද වැඩියෙන්ම සලකා බැලුවේ බැංකුවක කාර්ය සාධන විශ්ලේෂණ සම්බන්ධ ගැටලුවක්. ඒ ගැටලුව සහ විශ්ලේෂණය කරන්න කොහොමද කියන එක. මේ කාර්ය සාධන සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන්න කරනවා. ඊළඟට අපි එතනින් එහාට ගියා අවදානම් කළමනාකරණය සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවෙත් අපි මම පැහැදිලි කරපු දේ තමයි අපේ කාර්ය සාධන විශ්ලේෂණයම දිගුවක් තමයි අවදානම් කළමනාකරණය කියලා කියන්නේ. මොකද අවදානම් සම්බන්ධයත් අපි කාර්ය සාධනය සහ අවදානම කියන එකත් අපි ඊටාත්ම එකිනෙකට ගැළපෙන කරුණු දෙකක්. ඒ නිසා අපි ඒ ගැන සාකච්ඡා කළා. හොඳයි. මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. තව විනාඩි දෙක තුනක් තියෙනවා. ඔව්. මේ දැන් අනුපාත දැන් කාර්ය සාධන නෝට් එකේ තිබුණු අනුපාතවල ඒ කියන්නේ තියෙන්න ඕන ගණන් තියෙන්න ඕන ප්‍රතිශත මොනවා හරි ඒ කියන්නේ දැන් ඔව් ඔයා කියන්නේ බෙන්ච්මාර්ක් ඒ කියන්නේ දැන් අපි කියනවා ඒකට දැන් සාමාන්‍යයෙන් අපි අනුපාතයක් මෙන්න මේ ප්‍රමාණය තියෙන්න ඕන. දැන් හරි බ්ලඩ් ටෙස්ට් කරනකොට කියන්නේ මෙච්චර තියෙන්න ඕන කියලා. දැන් අර බ්ලඩ් ෂුගර් තියෙනවා කියලා කියන්නේ මේ ගානට වඩා වැඩියෙන් තිබුණා වන්නේ වගේනේ. දැන් එහෙම මේ ඇත්ත ඔයා කියන එක හරි. මේ අපිට මේ වගේ බෙන්ච්මාර්ක් ඒවා අපි දන්නවා සමහර ඒවායිදී. හැබැයි සමහර ඒවායිදී අපිට එහෙමම කියන්න බෑ. එහෙම නීතියක් නැහැ. නමුත් අපිට ඒ අවස්ථාව අනුව තමයි අපිට හිතා ගන්න වෙන්නේ ස්ටෑන්ඩඩ්ස් මොනවද කියලා. හැබැයි අපිට බොහෝ වෙලාවට දැන් උදාහරණයකට මම කියනවා නම් දැන් අපි කිව්වොත් ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම් අනුපාතය. ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම් අනුපාතය සාමාන්‍ය බෙන්ච්මාර්ක් රේට් එකක් තියෙනවා. ඒ කියන්නේ 120කට වඩා වැඩි වෙන්න ඕන. එතකොට අපි කියනවා දැන් ඒකෙදි 25 30 ඒ වගේ තියෙන්න පුළුවන්. හැබැයි අපි කියනවා මේ අපි හිතමු දැන් ඒ ද්‍රවශීලවත්කම් අනුපාතය කියන එක 140ක් වගේ තිබුණොත් ඒකෙන් පේනවා මේ බැංකුව එච්චර සාර්ථක විදිහට මේ හරි කළමනාකරණයක් කරන්නේ නැහැ කියලා. මොකද ඒක ඕනවට වඩා වැඩි. අන්න ඒ වගේ. ඉතින් නමුත් අපි එතන නියාමන රෙගුලාසියක් තියෙනවා. අඩුම ගානේ 120ක් තියාගන්න ඕන කියන එක ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම් අනුපාතය. දැන් අන්න ඒ වගේ දේවල් වලින් තමයි මේ අනුපාත ගැන අපි අගයවල් ගැන අදහසක් ලබා ගන්න. දැන් ඔයා කිව්වා වගේ එහෙම අගයවල් තියෙනවා. සමහර අනුපාත සම්බන්ධයෙන් සමහර අනුපාත සම්බන්ධයෙන් අපි අවස්ථාව අනුව තමයි මේ අගය තීරණය කරන්නේ. දැන් උදාහරණයකට කියනවා නම් අක්‍රීය ණය අනුපාතය. ඒකට මෙහෙම රූල් එකක් නැහැ. 102ට අඩු නම් හොඳද 103ට අඩු නම් හොඳද එහෙම කියලා රූල් එකක් නැහැ. නමුත් අපි හිතමු අපි බැංකු පද්ධතියක් දිහා බැලුවම ඒ බැංකු පද්ධතියේම තියෙන අක්‍රීය ණය අනුපාත දිහා බලලා ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් හොඳ බැංකුවක නම් අක්‍රීය ණය අනුපාතය කොයි වගේ ගන්නට වඩා අඩුවෙන් තියෙන්න ඕනද කියන එක. ඒ වගේ දෙයක්. එතකොට එතනදී අපිට රූල් එකක් හැටියට කියන්න බෑ මෙච්චර ගාණකට වඩා අඩු වුණොත් තමයි හොඳ කියලා වගේ. ඒක අපි තීරණය කරන්න වෙන්නේ මුළු බැංකු පද්ධතිය දිහාම බලලා. ඒ අරුණාම අනිත් වෙලාවල් වලදී අපිට තියෙනවා යම් ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඒ කියන්නේ නියාමන රෙගුලාසි අනුව පවත්වාගෙන යන අනුපාත තියෙනවා. අන්න ඒවා තමයි අපි ඊළඟට බෙන්ච්මාර්ක් එකට පාවිච්චි කරන්නේ. හොඳයි ඔයාගේ ප්‍රශ්නේ ගොඩක් හොඳයි. අපි තවදුරටත් ඔය ගැන සාකච්ඡා කරනවා ඉදිරියේදී. ඒ නිසා මම හිතනවා ඔබට මේ පිළිබඳව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරියේදී අපිට තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි අපිට ඊට වඩා සාකච්ඡා කරන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා අද දිනේදී මේ සාකච්ඡා මෙතනින් අපි නිමා කරනවා. නැවතත් අපි සෙනසුරාදා 10 දින හමු වෙනවා. බොහොම ස්තුතියි.